හරි හරි ඉතින් හැමෝටම මම හිතන්නේ 25ක් විතර ඉන්නවනේ කට්ටිය. වලට මාව ඇහෙනවද? ඇහෙනවා මිස්. හරි. අපි පටන් ගමු නේද? ටික ටික වෙලාව ගියොත් එහෙම අපරාධනේ වෙලාව ගොඩක් යනවනේ. 25ක් විතර ඉන්නවනේ. හරි. අපි මේ එදා කතා වුණේ ඊයේ කතා වුණේ අපි 2008 පේපර් එක කරනවා කියලා. 2008 මනෝවිද්‍යාව පේපර් එක. 2008 පළවෙනි ප්‍රශ්නේ ඉඳන් හතරවෙනි ප්‍රශ්නේ වෙනකන් අපි අද කරමු. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවට අයත් විශේෂ ශාස්ත්‍රය සැකලින් හඳුන්වා දෙන්න. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපිට හම්බුණා 2009 පේපර් එකේ. මතකද ඔයාලට? ඔව් ඒක අපි කරන්නේ මේ විදිහටම කරා නේද? අපි නිකන් මේ අලුතෙන් ජොයින් වෙලා ඉන්න අයටත් මතක් වෙන්නත් එක චුට්ටක් මතක් කරලා දෙමුද? කවුරු හරි එක්කෙනෙක් නිකන් මතකෙන් වගේ විස්තර ටික කියමුද? අධ්‍යාපන මනෝවිද්‍යාවට අයත් විශේෂ ශාස්ත්‍රය කිව්වහම චාට් එකනේ අපි ඔව් අධ්‍යාපන ක්‍රියාවලීන් ටිකයි න්‍යායන් ටිකයි ඔව් ඊට පස්සේ ළමා ඒකේ chart සංවර්ධන එකක් තියෙනවා කියලා කිව්වනේ අර මේ group එකටත් දාලා තිබුණේ chart එක. ඔව්. ඔව්. එතකොට ඒකේ මේ විශේෂ අපිට ලියන්න මුලින්ම අර අපි එදා කතා කරා වගේ ලියන්න පුළුවන්නේ ඒක ගොඩක් පුළුල් විශේෂ ශාස්ත්‍රයක්. එහෙම කියලා මේ chart එක ඇඳලා පෙන්වනවා හරි නේද අන්තර්ගතයේ මෙන්නයි කියලා සාරාංශයක් වගේ ලියවනම් මම හිතන්නේ ප්‍රමාණවත් වෙයි. අධ්‍යාපන මනෝවිද්‍යාව විශේෂ ශාස්ත්‍රය. අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒකෙදි මනෝවිද්‍යාව විශේෂ ශාස්ත්‍රයයි අධ්‍යාපන මනෝවිද්‍යාවයි කියන දෙකක් කියලා. මනෝවිද්‍යාවයි අධ්‍යාපන මනෝවිද්‍යාවයි. නැත්තම් සමහරක් වෙලාවට එකම දේවල් ටික ලියවෙන්න පුළුවන් නේ. ඒ හින්දා. අපි නිකන් මම කාරණා ටික කියන්නම් අනිත් අය තාම තව ජොයින් වෙන අය ඉන්න හින්දා ඒකේ මේ විශේෂ ශාස්ත්‍රය කිව්වහම අර අපිට වෙන වෙන වචන යොදා ගන්න පුළුවන් මිනිස් ඇසුරීම් දරුවගේ සංවර්ධනය, වර්ධනය, ආරය, පරිසරය, ඉගෙනීම් ක්‍රියාවලීන්, පෞරුෂත්ව වර්ධනය සඳහා හැඩ ගැසීම්, පෞද්ගලික විවිධත්වය, බුද්ධිය සහ බුද්ධිය මැනීම, මාර්ගෝපදේශය සහ උපදේශනය, එතකොට අර කිව්වේ මනෝවිද්‍යාත්මක අධ්‍යයන ක්‍රම ඔක්කොම අධ්‍යයන ක්‍රම ටික ගන්න පුළුවන්. අන්න ඒ දේවල් ටික තමයි එතකොට ඒකෙදි ලියන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එක නේද? ඒක මිස් අපිට මෙහෙම ලියන්න බැයිද? ළමා සංවර්ධන මනෝවිද්‍යාවයි ඉගෙනුම් පිළිබඳ මනෝවිද්‍යාවයි කියලා දෙකට කඩලා ලියන්න වෙන්නේ නේද? අධ්‍යාපන මනෝවිද්‍යාව විශේෂ ක්ෂේත්‍රය ගත්තාම ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි ළමා සංවර්ධන මනෝවිද්‍යාව. අනිත් එක තමයි ඉගෙනුම් පිළිබඳ මනෝවිද්‍යාව. එතකොට ළමා සංවර්ධන මනෝවිද්‍යාවේදී ඔය මිස්ලා කතා කරපු ඔය ශාරීරික මානසික චිත්ත වේගය සමාජීය සදාචාර ඔය කරුණු ටික ගොනු වෙනවා. එතන ඒ ටිකයි ඊළඟට අර දරුවගේ පූර්ව ප්‍රසව අවධියේ ඉඳලා නව යෝන් වෙනකන් අවධි ටිකත් අහු වෙනවා. ඒත් එක්කම ළමා සංවර්ධන මූලධර්ම ආදරය පරිසරය මේරීම පෞරුෂ වර්ධනයේ පෙළඹීම ඔය එතකොට පෙළඹීමට අදාළ න්‍යායන් පහත් එකතු වෙනවා. ඊට පස්සේ උතන ආය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගන්න පුළුවන් අපිට අර මේ දුප්පත්කම අපචාරී දරුවන් ආබාධිත සුභග ඒ විදිහට මේ අන්තර්කරණ ප්‍රවේශය විශේෂ අවධානය වගේ මේ පැත්තත් ගන්න පුළුවන් ළමා සංවර්ධන මනෝවිද්‍යාවට. අනිත් පැත්ත ගන්න පුළුවන් ඉගෙනුම් සම්බන්ධ මනෝවිද්‍යාව ප්‍රධාන කොටස් දෙකකට ආයෙ බෙදෙනවා. අධ්‍යාපන ක්‍රියාවලීන් ටික බුද්ධිය, ස්මෘතිය, චින්තනය, භාෂාව, ගැටලු නිරාකරණය, සංවේදනය, අවධානය ඔහොම අර 11ක් ඉන්නේ ඉගෙනුම් මාරු වෙනකම්. ඒ ටිකයි අධ්‍යාපන න්‍යායන්ගෙන් ඉන්නේ චරවාදී න්‍යාය. ඊට පස්සේ තෝන්ඩයින් එක ඒකත් එක්කම ප්‍රජානන ඉගෙනුම් න්‍යාය, ගෙස්ට්‍රෝල්ගේ ඒත් එක්කම සමාජ ඉගෙනුම් න්‍යාය, නිර්මාණවාදී න්‍යාය සහ වෙනත් න්‍යායන් කියලා අපිට ඒ පැත්ත අරගෙන එතන ඒ දෙකෙන්ම ඉගෙනුම් ක්‍රියාවලියට මේ දෙකම භාවිතා කරනවා කියන එක සඳහන් කරා නම් මේ දෙපැත්තම උපයෝගී වෙනවා කියලා සඳහන් කරා නම් හරි නේද? එහෙම නේද ඔක ලියන්න වෙන්නේ? ඔව් එතකොට මේ වඩා පිළිවෙලයි නේද?
උත්තරේ පැහැදිලිනේ එකට ලියනට වඩා කොටස් දෙකකට කඩලා ලියුවාම එතකොට ඔව් න්‍යායන් දෙකට ටික කඩලා ඉගෙනීම ඔව් සම්බන්ධ මනෝවිද්‍යාවට ගත්තා නම් න්‍යායන් ටික අනිත් ටික ඊට ඔක්කොම ළමා ඔව් සංවර්ධනයට න්‍යායන් දාගත්තා නම් ටිකයි පැහැදිලිව ඔව් යනවා. ඔව් අධ්‍යාපන ක්‍රියාවලියට අතන බුද්ධියේ ඉඳලා ඉගෙනුම් මාරුවට දක්වා මේ කරුණු 11 ලියලා අර පැත්තට අධ්‍යාපන න්‍යායන් ටික දැම්මා. ළමා සංවර්ධන මනෝවිද්‍යාවට අර පැත්ත දානවා අර පූර්වජ ඉඳන් අර නව යෝනියයි ළමා සංවර්ධන මූලධර්ම ටිකයි ළමයාගේ ජීවුන වෙන ශාරීරික මානසික චිත්ත වේග සමාජීය සදාචාරාත්මක ඒ ටික දානවා. ඊට අමතරව අවශ්‍යතා සහිත ටික දිව්වහම ඇති නේද? එච්චරයි නේ ඔක ලියන්න තියෙන්නේ. ඇති වෙයි. ඔව් එහෙම ඒක තමයි සර්. ඒ ටික ලියුවා නම් ඇති වෙයි නේද? ඒ ටික ඔක්කොම එකතු වෙලා ඉගෙන ගැනීම ක්‍රියාවලියට සම්බන්ධ වෙනවද? ඒ කියන්නේ ළමා සංවර්ධන මනෝවිද්‍යාව ඉගෙනුම් පිළිබඳ මනෝවිද්‍යාව දෙකම අවසානයේ එකතු වෙන්නේ මොකේද? ඉගෙන ගැනීම ක්‍රියාවලියටද? ඔව් ඒක ඉගෙනුම් සඳහා. නේ දෙපැත්තම ළමා සංවර්ධනයකයි ඉගෙනුම් පිළිබඳ මනෝවිද්‍යාවයි දෙකම එකතු වෙලා ඉගෙනුම් ක්‍රියාවලියට තමයි ඒක දායක වෙන්නේ. අර පෙළඹීම් න්‍යායන් ටික තියෙනවනේ. ඒ ටික කෙලින්ම අර මොකක්ද අවශ්‍යතා න්‍යාය එතකොට මේ සංස්කෘතික රටා න්‍යාය කිය එක තියෙනවනේ අන්න ඒ ටිකයි අතන න්‍යායන් ටිකයි සේරම එකතු වෙලා මේ ඉගෙනුම් ක්‍රියාවලිය තමයි දරුවට මේක අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නෙත් එහෙමම ගන්න පුළුවන් නේ. ඊළඟ ප්‍රශ්නේ දෙන ගුරුවරයාගේ කාර්යභාරය හා මනවින් ඉටු කිරීමෙහිලා ඉන් ලබාගත හැකි සහයෝගය. ඒකත් එතෙන්ටම සම්බන්ධ කරන්න පුළුවන් නේද සර්? බෑ එතෙන්ට ගන්න බෑ ඒක. නෑ එතෙන්ට මං කියන්නේ ඒක නෙමෙයි ඊළඟ ප්‍රශ්නෙට ඒකෙන්ම ගන්න පුළුවන් මේ ඒ කියන්නේ ඒ එක කොටස් වලින් ගන්න පුළුවන් උත්තර ටික. ඒක සංකීර්ණයි. ඉස්ලාම ළමයාගේ ස්වභාවය අවබෝධ කරගන්න මේක යොදා ගන්න පුළුවන් අපිට. හැදී වැඩෙන ආකාරයේ තේරුම් ගන්න ඕන ළමයා. ඉගෙනුම් රටාව අධ්‍යයනය කරන්න ඕන. ඉගෙනුම සඳහා ළමයාව පොළඹවන්න ඕන. රුචිකම් අභියෝගතා අඳුනගෙන සංවර්ධනය කරන්න ඕන. විශේෂ අවශ්‍යතා සහිත ළමයි අඳුන ගන්න ඕන. අන්න එතන අතෙන්ට ලින්ක් වෙනවා. ඒත් එක්කම ඉගැන්වීම් න්‍යායන් හා උපක්‍රම අපි දැනගෙන ඉන්න ඕන. එක එක දරුවට එක එක විදිහට මොලේට යන්නේ. අපි ඒ උපක්‍රම මගින් තමයි ඒවා දෙන්න ඕන. ඒත් එක්කම ඉගෙනුම් මාරුවක් ඇතිවන පරිදි උගන්වන්න වෙනවා. ඒත් එක්කම සාර්ථක පන්ති කාමරයක් කළමනාකරණය කරගන්න ඕන. දරුවට මේවා කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔළුවට යන්න නම් අවුල් ජාලකින් ඉඳලා බෑ. ලස්සන පන්ති කාමරයක් තියෙන්න ඕන. නිපුණතා යැගීම් කාර්යයට අපි දායක වෙන්න ඕන. උපදේශන හා මාර්ගෝපදේශනයට ළමයි පොළඹව ගන්න වෙනවා. අවශ්‍යතා තියෙන ළමයි හඳුනගෙන ඒ වාගේ ඒ පැත්ත තමයි අපිට ගුරු භූමිකාවට වැදගත් වෙන්නේ නේද? ඔව් ඒක 10ක් විතර තියෙනවා නේද? ළමා ස්වභාවය අවබෝධ කරගන්න කිව්වහම අපි චුට්ටක් විස්තර කරන්න වෙන්නේ නේද? ළමයා හිතන ආකාරය, එතකොට ශිෂ්‍යයන් කොහොමද මෙයාගේ ලැබියා අධ්‍යාපන ක්‍රියාවලියට කොහොමද උපයෝගී කරගන්න පුළුවන් එහෙම කියලා. කම්මැලි ළමයෙක්ද එහෙම නැත්නම් මෙයා ආසාවෙන් කරන කෙනෙක්ද ඒවා දරුවගේ හැකි මේ දරුවා අධ්‍යාපනය දක්වන හැකියාව අපි අධ්‍යයනය කරගන්න ඕනද? ඒක එතෙන්ට තමයි අර මේ උදාහරණයක් ඒ ජෝන්ට ලතින් ඉගෙනීමට නම් ලතින් ගැන පමණම ජෝන් ගැනද දැන සිටිය යුතුයි කියලා උදාහරණ ගන්න පුළුවන්. ඒ වගේ හැම එකක්ම චුට්ටක් විස්තර කරා නම් හොඳයි නේද? ශිෂ්‍යයන් අතර පවත්නා විවිධ අවබෝධ කරගන්නත් මේ කොහොමද ඕන වෙන්නේ කියලා කියන්නේ බුද්ධිමය චර්යාමය වශයෙන් කොහොමද එයාගේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේ කොහොමද අතර 2009 ප්‍රශ්නෙම තමයි ආයේ 2008 ප්‍රශ්න 2008 එක දෙකම තමයි 2009ත් එක දෙක තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට එන්න පුළුවන් නේ. අධ්‍යාපන මනෝවිද්‍යාවට ආයේ විශේෂ ශාස්ත්‍රය ගැන වෙනස් විදිහකට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙයි නේද? ඒකට වැදගත් ප්‍රශ්නයක් වෙයි නේද? ඔව්. මේ ඒක හැමෝටම උත්තර ලියා ගන්න පුළුවන් වේද මේ ප්‍රශ්නෙට එතකොට? හැමෝටම පුළුවන් වේද? ඔව් මිස් පුළුවන්. thank you. හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලමු නේද? ඊළඟ ප්‍රශ්නේ ලොකු නම්බර 2. දෙවෙනි ප්‍රශ්නේ මධ්‍ය ළමාවියෙහි ප්‍රජාන සමාජීය හා චිත්තවේගී සංවර්ධනයේ ලක්ෂණ ලයිස්තුගත කරන්න. මධ්‍යම ළමාවිය කියන එක තමයි අපිට ගන්න තියෙන්නේ. කවුරු හරි උත්තර හොයාගත්ත කෙනෙක් ඉන්නවද? මධ්‍යම ළමාවිය ගැන
මධ්‍යම ළමයි කියන්නේ අවුරුදු 6ක් 10ක් අතර නේද එතකොට? ඒ වගේ වයසනේ. එහෙනම් මට ඒක මේ එච්චරම ෂුවර් නැහැ මේ මොකද්ද වයස කියලා. මධ්‍යම දැන් දැන් අර 6 මේ සිට යෞවනෝදය දක්වා. මැඩම් ඒ දීලා තියෙන්නේ 6 සිට කියන්නේ යෞවනෝදය දක්වා. එහෙනම් ඒ කියන්නේ ළමා සංවර්ධන අවදි පහක් තියෙනවනේ පූර්ව ප්‍රසව අවදිය, බිලිඳු විය, පෙර ළමා විය, පසු ළමා විය, නව යෞවන විය කියලා. එතකොට ඕකේ මේ මැඩම් වචනෙම දීලා තියෙනවා මධ්‍යම ළමා විය කියලා. මගේ ළඟ නෝට් එක ඔව් නැහැ. මැඩම්ගේ ටියුට් එකේ තියෙන්නේ. ටියුට් මධ්‍ය එකේ ළමා දාලා විය තියෙනවා. කියලා. එතකොට ඒක ඔව් මධ්‍ය ළමා විය කී වයස කීයද තියෙන්නේ? නෑ වයස මිස් එරික් අවුරුදු 6 සිට එරික්සන්ගේ එක නේද ඔතෙන්ට යෞවනෝදය. ගන්න වෙන්නේ. එහෙමද? අනේ ඒක තේරෙන්නේ නැහැ සර් ඒක. අයුකාල මානව සංවර්ධන න්‍යාය තමයි එරික් එරික්සන්ගේ න්‍යායට අනුව තමයි ඔකට උත්තර ලියන්න වෙන්නේ. එහෙමද සර්? ඔව් ළමා එතන අහලා තියෙන එන්නේ මධ්‍යම ළමා. ඔව් ඒකෙද එතන ප්‍රජාන එනවා සමාජයේ චිත්ත වේගය තියෙන්නේ. ඔව් එතන එනවනේ බිලිඳු අවදිය ලදරු අවදිය පෙර පාසල් අවදිය මධ්‍ය ළමා විය අවුරුදු 6යි 10යි ඊට පස්සේ නව යෝන් විය මේ ඒ ටික තමයි එතන එන්නේ. එතකොට මධ්‍ය ළමා වියේ තියෙන්නේ මට මතක හැටියට අර උද්‍යෝගයෙන් කටයුතු කරනවා උඩක ඉඳන් පයින්ඩ කැමති කියලා කිව්වා දුවන්න කැමති කියලා පොඩි දරුවෝ ඒ කියන්නේ මොකක් හරි දෙයක් කොහොමද උනේ කියලා සෙල්ලම් බඩුවක් කඩලා ආයේ බලනවා කොහොමද මේක හදලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මේ තමන් හැදෙන්නේ කොහොමද කියලා නිකන් හොයන්න බලනවා කිව්වා. තමන් ගොඩ නැගුණේ කොහොමද කියලා හිතනවා කියලා. එතකොට ඒ ගැන අහනවා අම්මේ මං කොහොමද හැදුනේ මං කොහෙන්ද ආවේ කියලා ළමයා අහනවා. අත්හදා බැලීම් පොඩි පොඩි දේවල් කරනවා. ඒ සම්බන්ධව පවුල, ගෙදර අය, අසල්වාසීන්ගේ උදව් ලබා ගන්නවා. දායකත්වයේ ගන්නවා. මේ එහෙම නොවුනොත් එතනත් ගැටලුවක් කියලා අර හීනමානයක් ඇති වෙනවා කියලා කිව්වා මට මතකයි ඔය මධ්‍ය ළමා වියේ. එතකොට මේකේ අපිට තියෙන නෝට් එකේ නම් දීලා තියෙන්නේ මේ ඔව් සර්. නෝට් එකේ දීලා තියෙන්නේ මධ්‍ය ළමාවිය කියන්නේ අවුරුදු 6 10 කඩිසර ගතියට එරෙහි හීනමානී කියන කොටස තමයි දීලා තියෙන්නේ. එතකොට මේකේ සාමාන්‍ය නෝට් එකේ මිස් මැඩම් දීලා තියෙන්නේ 6 සිට යෞවනෝදය දක්වා කාලය. එතකොට එරික් එරික්සන්ගේ එක හරියන්නේ නැහැ නේද එතෙන්ට නේද සර්? යටිහන් වර්ධනයේ ගාත්‍රාවල වැඩිම වර්ධනයක් සිදුවේ ශරීරය සිහින් වී පපුව පළල් වේ ඉතා ඉක්මනින් වෙහෙසටපත් නොවේ පිරිමි ළමයා ශක්තියෙන් වැඩි වඩා සියුම් හැකියාවන් වර්ධනය වේ මාංශ පේශි වඩා හොඳින් පාලනය කරයි ක්‍රියාකාරකම් දෙකක් එකවර සිදු කරයි පෙනීම සහ ශ්‍රවණය සියුම්ය සංකේත සංකල්ප භාවිතයෙන් අත්දැකීම් ලබයි තමා පිළිබඳ අභිමානයක් ඇත සමලිංගික ඇසුරට කැමැතිය යථාර්ථය පිළිබඳ අවබෝධය අඩුවත් තර්කානුකූල ශක්තිය වැඩි වර්ගීකරණය කිරීමේ හැකියාව වැඩි දිගු කාලීන මතකයේ ක්‍රමයෙන් වර්ධනය වේ සැහැල්ලුවෙන් විනෝදයෙන් ගත කරයි පිරිසිදුකම ගැන අවබෝධය අඩුයි ව්‍යාකරණ රීතීන් ඉගෙන ගනි. ඔන්න ඔය කොටස් ටික තමයි මැඩම් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒකේ අර ඉස්සෙල්ලා කියපු ටික ප්‍රජානන සංවර්ධනයේ දැන් අර නීති රීති සම්මත ව්‍යාකරණ නීති ඒව භාෂා සංවර්ධනයේට නේද? ඔව්. හරිනේ දෙකම එකට ගන්න පුළුවන්. ඒකේ අන්තිමේට තියෙනවනේ සර් මේ මගේ ළඟ නෝට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා හරි ඒ දැන් අපි බෙදාගත්තනේ ළමා සංවර්ධන අවදි කියලා. ඒකේ අන්තිමේට මෙදීලා තියෙනවා. ඒක කියලා තියෙන්නේ එරික් එරික්සන් තමයි කියලා. ඒක බෙදලා තියෙනවා. ඔව්. ඔව් එරික්සන්ගේ එතකොට හරිනේ සංවර්ධන න්‍යාය නේද? ඔව් එතකොට අර දෙක සම්බන්ධයි. ඒ ටික සේරම හරි. ඒ ටික අපිට ගන්න පුළුවන්. මෙතන නෙමෙයි මෙතන වැඩේ තියෙන්නේ. මේවා මේක වගුවක් ගහන්නයි අපිට තියෙන්නේ මේ ප්‍රශ්නෙට. ප්‍රශ්නේ කියවන්නකො මිස් ආයසරයා. ප්‍රශ්නේ තියෙන්නේ මධ්‍ය ළමා වියෙහි ප්‍රජානන සමාජීය හා චිත්ත වේගීය සංවර්ධන ලක්ෂණ ලයිස්තුගත කරන්න. ඔව් වගුවක් ගහනවා නම් හරි. එතකොට ඔය තුන වෙන් කරන්නනේ ඕන. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය තරුණු තමයි තියෙන්නේ. ඔය තුන ප්‍රජානන සමාජීය ඒ විදිහට වෙන් කරන්නයි ඕන. දැන් පටන් ගත්තද? අපේ හාමුදුරනේ ඔව්. ශාරීරික වෙනස්කම් අපිට මොන කොටසටද ගන්න පුළුවන්? අන්න ඒක තමයි. ඒක දන්නේ නැති හින්දා තමයි මම මේක ලිව්වේ නැත්තේ. මටත් ඒක තේරෙන්නේ නැහැ. දැන් ප්‍රජානන හා සමාජීය කියලා එකතු කරන් දැන් ওই සංකේත භාවිතයෙන් අත්දැකීම් ඉගෙන ගන්නවා. දැන් ඒවා කොහාටද දාන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඒක නම් මේ ප්‍රජානන සංවර්ධනය කියලා යටතේ තමයි නෝට් එක දීලා තියෙන්නේ. සංකේත රූප සංකල්ප භාවිතයෙන් ඉගෙන ගනි.
තමා පිළිබඳ තමා පිළිබඳව අභිමානයක් ඇති වීම. ඔව් සමවයස් කණ්ඩායම් ඒ ටික දීලා තියෙන ප්‍රජානන සංවර්ධනයේට. ඔව්. ආයේ භාෂා සංවර්ධනය කියලා දීලා තියෙනවා අපිට සම්මත ව්‍යාකරණ රීති අනුගමනය කරයි කියලා. ඔව්. එතකොට එහෙම අර චිත්ත වේගී එකයි සමාජීය එකයි තමයි තේරුම් ගන්න ටිකක් අපහසු. චිත්ත වේගයකට අර තමන් බලන්නද තමන් පොඩ්ඩක්? ගැන හොයන එක හරියන්නේ නැද්ද? තමන් කොහොමද හැදුනේ පිළිබඳ කියන එක හොයන එක. අභිමානයක්. ඔව් ඔව්. දැන් තමන් බලන්න පිළිබඳ පොඩ්ඩක් අභිමානයෙන් 2008 නේද? කටයුතු කරයි. අපේ හාමුදුරනේ 2008 නේද? 2008 දෙවෙනි ප්‍රශ්න. සර් කියන්නකො සර් එතකොට අනිත් ඒවා එතකොට කොහොමද? සාමූහික ක්‍රියාකාරකම් වලට කැමැත්ත, විනෝදයට කැමැත්ත, දෙමව්පිය ආරක්ෂාව අපේක්ෂා කරන එක සමාජීය කොටසට ගන්න පුළුවන්ද? මොකද්ද මේ? සමවයස් කණ්ඩායම් ඇසුර එහෙම නේද? ඒවා සමාජීය කොටසට ඒව ගත්තා. සමාජීයනේ. සමලිංගික ඔව්. ඇසුර, සමවයස් කණ්ඩායම් ඇසුර. එතකොට අර යථාර්ථය පිළිබඳ අවබෝධය අඩු වුණත් තර්කානුකූල ශක්තිය කියන එක අර පැත්තට අනිත් පැත්තට දාන්න පුළුවන් නේ. චිත්ත වේගයකටද? චිත්ත වේගයෙන් එක සිත සම්බන්ධ නේද තර්ක කරනවා කියන්නේ. දෙන්නේ ඔව් ඔව්. ඒතකොට ප්‍රජානන පැත්තට යන්නේ මොනවද? අර හනුවල දත්තේන ඒවා ඒවද? ඔතන ප්‍රජානනය කියලා හරියටම මේ කාගේ හරි නැද්ද දන්නේ අර්ථ දැක්වීම. නෑ ප්‍රජානනය කියලා එහෙම විශේෂ කරලා දීන නෑ නේද? නෑ කොහේ හරි දුන්නා මිස් මට මතකයි ඕක. අර මේ යටි අනුවර්ධනය වීම අන්න ඒ ටික දැන් ඔය ශාරීරික ලක්ෂණ තියෙන ඒවා ඒක වෙනමම ලියලා තියෙන්නේ ශාරීරික වර්ධනය හා මනෝචාලක ක්‍රියාකාරකම් කියලා. දැන් මේකේ එක තැනක දීලා තියෙනවා ප්‍රජාන වර්ධනය කියන එකේ නිර්වචනය තියෙන්නේ ප්‍රජානන වර්ධනය යනුවෙන් අදහස් කරන්නේ දරුවෙකු ඉපදීමේ සිටම අවට ලෝකයේ පිළිබඳ දැනුම අවබෝධය ගොඩනගා ගැනීමෙන් ස්වකීය බුද්ධිය වැඩි දියුණු කර ගැනීමයි. බුද්ධිය වැඩි කරගන්න එක ප්‍රජානනය කියන්නේ. ඒක තමයි මේ අපේ මේ කාගේද රෝලන්ඩ් සර්ගේ පොතේ නම් තියෙන්නේ. දැන් මෙතන අපිට දීලා තියෙනවා මේ තව තැනක ළමයෙකුගේ සංවර්ධනය ගැන කතා කරනකොට ප්‍රධාන මේවා දෙකයි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියලා. එතකොට ගුණාත්මක සංවර්ධනයේ කොටස් දෙකයි ප්‍රජානන සහ මනෝ සමාජික කියලා දීලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ ඒ වගේ ප්‍රශ්නයකට කොහොමද උත්තර ලියන්නේ කියන එක. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? සර් මේ මැඩම් දුන්න නෝට් එකේ තියෙන්නේ ප්‍රජානන හා සමාජ සංවර්ධනය කියලා තමයි දීලා තියෙන්නේ. මධ්‍යම ළමාවිය යටතේ. ඔව්. එතකොට මනෝචාලකකෝ මේක වෙන වෙනම වෙන් කරන්න කියන අර්ථයනේ ප්‍රශ්නේ තියෙන්නේ. මනෝචාලක වර්ධනය හා ශාරීරික වර්ධනය කියලා මැඩම් දීලා තියෙනවා. ඔව් මේක දීලා තියෙන්නේ සර් මේ මනෝචාලක ක්‍රියාකාරකම් කියලා ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා ප්‍රජානන හා සමාජ සංවර්ධනය කියලා දෙක එකට දීලා තියෙනවා. මනෝචාලක යටතේ මොනවද මිස් දීලා තියෙන්නේ? ඒකේ තියෙන ළමයාගේ උස අංගල් 1 පමණ බර රාත්‍රල් 5ත් 7ත් පමණද වාර්ෂික වැඩේ වැඩිම මනෝචාලක ඔව් එහෙම තමයි දීලා තියෙන්නේ. මනෝචාලක ඒවා නෙමෙයි එන්නේ. ක්‍රියාකාරකම් හා ශාරීරික වර්ධනය කියන දෙකම එකට එන්නේ. ඒකේ දීලා තියෙන්නේ මැඩම් මෙහෙමයි. දෙකම එකට ශාරීරික වර්ධනය හා මනෝචාලක ක්‍රියාකාරකම් කියලා වගුවක් ගහලා වෙනම දීලා තියෙන ටියුට් එකේ. ටියුට් එකේ. මැඩම් කඩින් කියලා දුන්න නෝට් එකේ තමයි එහෙම තියෙන්නේ සර්. නමුත් මනෝචාලක වලට ඒ ටික ගන්න බෑනේ. ඒ අර තමයි නුවණ යොතන ගන්න වෙන්නේ. එකද සර් දීලා තියෙන කායික වර්ධනය කියන එකද කිරිදත් වෙනුවට කායික හරි. එතකොට කායික එක මොන පැත්තටද අපි කැටගරයිස් කරන්නේ? සර් දැන් මැඩම් දීපු විදිහට ඔය කැටගරයිස් කරන්න ඕන නැති වෙයි නේද? දැන් මැඩම් දීලා තියෙන ප්‍රශ්නේ බලන්නකෝ. ප්‍රශ්නේ වෙන වෙනම ලයිස්තුගත කරන්න තියෙන්නේ එකට නෙමෙයිනේ. බෙදන්න එපා.
ඉතින් ඔය මේ ඒකනේ කල්පනා ප්‍රජානන කරලා ඒක සමාජයේ චිත්ත වේග කියලානේ. දැන් ඔව් මැඩම් ඒ එතකොට ඒක වෙන් කරන්න වෙනවා. දැන් සර් මුල්ලමාවිය යටතේ නම් දීලා තියෙනවා ප්‍රජානන සංවර්ධනයේට සංකේත ඇසුරින් හිතයි. අවධානය වැඩි ඔව් වෙලාවක් රඳවා ගන්න. කෙටි ඒක කාලීන දීලා තියෙනවා. ක්‍රියාකාරකම් වල යෙදේ. ආත්මීය කේන්ද්‍රීය බව. ඒතකොට ඒ වගේ කරුණු තමයි ප්‍රජානන අර සංවර්ධනයේට අර මුල්ලමාවිය ආත්මීය දීලා තියෙන්නේ. කේන්ද්‍රීය බව එහෙම හරියනවනේ. ආත්මීය කේන්ද්‍රීය බව හරියනවා. ආත්ම බැඳීමනේ කියන්නේ ඒවා මනසින් කරන දේවල්. සර් මේකේ තියෙන සංකේත ඇසුරින් හා සංකල්ප ඒක තියෙනවා. හැබැයි ඔක්කොම ඔව්. කවලකට තමයි ලියලා තියෙන්නේ. අන්න ඒවා ටික අපි වෙන් කරගෙන ලියා ගන්න ඕනේ එච්චරයි. මට හිතෙන්නේ. දැන් ඔය සංකේත ඇසුරින් අවධානය යොමු වෙන ඒවා ප්‍රජානන පැත්තට. එතකොට අර සමාජීය වල ගත්ත හැකිනේ අපිට නේද සමවයස් කණ්ඩායම් පුළුවන් අර ඇසුර. තම වයස් ඒක පුළුවන් හරි. ඔව්. සමලිංගික ඇසුරට තියෙන ඔව් කැමැත්ත. ඔව් ඔව්. කට්ටියකින් අර උදව් අරගෙන වැඩ කරනවා. ඔව්. එතකොට චිත්ත දෙමව්පියන්ගේ වේග පැත්තට ආරක්ෂාව සහයෝගය අපේක්ෂා කරන ඒවා. එතකොට ඒවා සමාජීය පැත්තටනේ. ඒවා සමාජීය. එතකොට චිත්ත වේග පැත්තට අපිට දාන්න පුළුවන් අර මේ තමා පිළිබඳ අභිමානය. එතකොට අර ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීම ඒ වගේ ඒවා ගන්න පුළුවන් නේද අපිට? සර් මෙතන මේ මනෝචාලක කියන එකේ තේරුම මේ මනසින් චාලක ක්‍රියාකාරකම් කරන්න මේ වෙනවා කියන එක වගේ එකක් නේද ඔය? මනෝචාලක. දැන් අර සාමාන්‍ය ප්‍රජානන අපේදන මනෝචාලක කියන කොටස් තුන බෙදෙන්නේ සමානව මේ අපිට පාඩම් සැලසුම් වලට එනවනේ. එතකොට ප්‍රජානන කියන්නේ හිත දැනුම පැත්ත. ඊට පස්සේ ආවේදන කියන්නේ අපිට ආකල්ප පැත්ත. මනෝචාලක කියන්නේ ළමයෙකුට පාඩම කරලා අපි නැටුම විෂය උගන්වනවා නම් එයා ප්‍රැක්ටිකලි ඒක කරන ඒකනේ චාලක ක්‍රියාකාරකම් වෙන්නේ. නතලා පෙන්වන්න පුළුවන් බව කියන එක නේද? ඔව් එතකොට සර් මැඩම්ගේ මම දැන් මැඩම් කියපු එක මම ලියලා තියෙන මට කියන්නේ මේ එතකොට අර කියපු මේ මාංශ පේශි වර්ධනය හා පාලනය ක්‍රියාකාරකම් දෙකක් එකවර කළ හැකි වීම චාලක ක්‍රියාව ඒක හරි. ක්‍රියාකාරකම් දෙකක් එකවර එක නම් ගන්න පුළුවන්. ඔව් ආයතනයේ චාලක ක්‍රියා වසරින් වසර ක්‍රමයෙන් වර්ධනය වේ. පෙනීම හා ශ්‍රවණය සියුම්ය ශරීරය සිහින් වී පපුව පළල් වීම අන්න ඔය ටික තමයි කියලා තියෙන්නේ. අන්න ඒවා මේ මැඩම්ගේ නෝට් එකේ මම QX එකේ සර්. තියෙන ඔය ටිකට කොටස් සර් ඔය ටිකේ ඔය කායික පැත්තේ උතනදී එන්නේ නැහැ නේද උත්තරේට? මටත් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කායික පැත්ත. ඔව් මේකේ ප්‍රශ්නේ අහලා නෑනේ සර් නේද කායික. අහලා තියෙන ප්‍රජානනයි සමාජීයයි චිත්ත වේගීයයි විතරයිනේ කායික අහලා නෑනේ අපිට ඒක ලියන්න බෑ. කායික ගත්තොත් උස්ස බාර වැඩිමනේ මේ ටික ගන්න බෑ මේ ප්‍රශ්න උත්තරේට. මටත් ඒක හිතෙනවා එහෙම ගන්න බෑ කියලා. අර මිස් කියන තර්කය අනුව නටලා පෙන්වන්න පුළුවන් හැකියාව කිව්වත් ඒක ඉතින් බර කියන දේ අපිට ගන්න බෑනේ. මනසෙන් බර වැඩි කරගන්න බෑනේ. එහෙනම් ඔය මහත මිනිස්සු මනසෙන් හිතලා බර අඩු කරගන්න. මනෝචාලක කියන්නේ චිත්ත වේග කියලා නේද අහලා තියෙන්නේ. ඒකනේ. මනෝචාලක චිත්ත වේග කියන්නේ දෙකක් නේද? මනෝචාලක කියලා මේ ළමයාගේ ආකාරකත්වයටනේ. ඒ දෙක. නිසා මනෝචාලක කොටස් ටික එන්නේ නැහැ මට හිතෙන්නේ අතනට. චිත්ත වේගය කියන්නේ අර සමව දැන් ඉවසීමෙන් කටයුතු කිරීම යමක් කරලා අත්හදා බැලීම් කරන්න බලන එක ඒව නේද චිත්ත වේග හිතකට අනිත් එක අර තව කෙනෙකුෙන් උදව් උපකාර පැතීම ඒ වගේ ඒවා නෙමෙයිද හිත සම්බන්ධ වෙන අරමුණු නෙමෙයිද අපි ඕක අඳුරේ අත ගන්න නැතුව තමයි ඔව් අපේ අඳුරන්නේ ළමා සංවර්ධන සම්බන්ධ පින්ජාගේ විශේෂ ඉදිරිපත් කරන ලද ප්‍රජාන සංවර්ධනයයි හරය සැකයෙන් දරුවන් වශයෙන් වැඩෙන බුද්ධි වැඩෙන වෙන බව එහෙම කතන්දරයක් මම දාලා තියෙනවා මේකේ. ඒකත් මම බැලුවා. එතනත් මේ චිත්ත වේග පැත්තට මුකුත් නෑ නේද අපේ හාමුදුරනේ. සංවර්ධනේ ප්‍රජානනයකට තමයි තියෙන්නේ. ඔව්. චිත්ත වේග සංවර්ධනය චිත්ත වේගයට දාලා නෑ සර්. චිත්ත වේගයට දාලා නෑ අපි ආදරය අන්නේ වගේ දේවල්. ඔව්. දැන් අපිට මෙහෙමයි. කියන්නේ බය තරහ ආදරය අන්න ඒ වගේ වන් හිතට ඇතිවන වේගයන් කියන එකනේ. කෝපය, බය, වේදනාව, තරහ ඔය වගේ වන චිත්ත වේගී ඒවා කියන්නේ. එතනදී අවුරුදු 5ක් අභිමානය කියන එක ගන්න පුළුවන් නේද? අභිමානය පුළුවන්. ඒක පුළුවන්. ඒක චිත්ත වේගී. තමා පිළිබඳ අභිමානය.
එතකොට යමක් හොයාගෙන ඒ තුල පරතරටම දැන් තමන් ඇති උනේ කොහොමද කියලා හොයන්න යන එක චිත්ත වේග නේද? ඔව් ඔව්. ඒ වාගේව අපි දෙකක් තුනක් කඩලා ඒ පැත්තට දැම්ම නම් ඉවරයිනේ. තව තීරස්ස සැහැල්ලුවෙන් විනෝදයෙන් කාලේ සැහැල්ලුවෙන් දිවි තමයි මධ්‍ය ළමාලි. සැහැල්ලු ඒකත් හරියනවා. ඔව් ඔව් සැහැල්ලුවෙන් විනෝදයෙන් කාලය ගත කෙරේ කියලා. දැන් එතන දෙකකට කැඩුවේ හැකිනේ. සැහැල්ලුවෙන් කාලය ගත කිරීම, විනෝදයෙන් කාලය ගත කිරීම. එතකොට අපිට කරුණු පහක් විතර එනවනේ. ඔව්. එහෙම වෙන්න ඕන මට හිතෙන්නේ. අපේ හාමුදුරුවෝ මොකක්ද අදහස? අදහසක් මට ආවේ නැහැ හරියටම. අර පැහැදිලි නැති හින්දා සර්. මේක මෙහෙම එක්කුත් දාලා තියෙනවා. කරුවක් දාගෙන අහම්. ඔව් අපේ හාමුදුරුවෝ. ඔව් ඒක තියමු නේද සර්? ඒක නිකන් අඳුර අත ගන්නවා. අපි ටිකක් තියමු. ඔව් නිකන් තේරුම අපි වැරදි උත්තරයක් හදාගත්තොත් මේ වැරදිනවනේ. අපි හින්දා චුට්ටක් කියලා අපි දැන් කොහොමද අන්තිමේට මැඩම්ව සම්බන්ධ කරගන්නනේ. අපි කලින් එකෙත් එකක් තියාගත්තනේ. ඒ වගේ මේකත් තියාගමු. අපි ඒක අහලා බලමු මැඩම්. පොතේ රවුම් කරගන්නකො. එතකොට අපිට ඒ ටික ඔව් ඒක රවුම් කරගත්තා. ඔව් ඊ එකත් මම රවුම් කරගත්තා රෝස්බෙරි එකට. අද ඒකත් මම දාලා තියෙන්නේ. රවුම් කරලා තියෙන්නේ. අපි ඒක මැඩම්ගෙන් එතකොට මැඩම්ව සම්බන්ධ කරගන්න තියාගමු. දෙකක් එවුවා. දෙවෙනි එකෙන් යන්න, පළවෙනි එකෙන් යන්න, දෙවෙනි එකෙන් යන්න. ඊළඟ ප්‍රශ්නේ බලමු. දෙකේ කීයද මිස් එක? ඒක දෙකේ එක. ඔව් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දෙකේ නව යෝනියට වඩාත් සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස මධ්‍ය ළමා වියේදී ළමයා සංවර්ධනය කළ යුතු ආකාරය විස්තර කරන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ටිකක් හිතලා බලලා ලියන්න ඕනේ ප්‍රශ්නයක් නේ. කොහෙවත් ඕක සඳහන් වෙලා නැහැ. මධ්‍ය ළමා වියේ ලක්ෂණ ටික නව යෝනියට ගලපන්න ඕන. එහෙමනේ වෙන්නේ. ඒක එතකොට නමේ ඔව් අර ඒකෙන් ගන්න ඒවා ටික මේකට කලපන්න තමයි තිබ්බ නව යෝනිය කියලා අපි තිබ්බ අවුරුදු 11 12 ඉඳන් වගේ 18 වගේ වෙනකන් නේද නව යෝනිය කියලා කියන්නේ. ඔව් 18 වගේ වෙනකන්. ඔව්. එතකොට අර වගේම ඒකෙත් අර දැන් කායික ඒවා ලියන්න බැහැ නේද මේකෙදී? මේ අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා අධ්‍යාපන මනෝවිද්‍යාව කියලා මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොතක් තියෙනවා. ඒ පොතේ තියෙනවා මේ චිත්ත වේග සංවර්ධන රටාව කියලා එහෙම නෝට් එකක් තියෙනවා. අනේ සර් ඒක ටිකක් කියවන්නකෝ. ඒක කියන්නේ ඒක නිකන් මේ පිටු ගොඩාක් තියෙන පොතක් කියන්නේ පුළුල් විස්තරයක් තියෙන පිටු 500ක් විතර තියෙනවා. නෑ ඒකේ හරය නිකන් ගන්න බැයිද? කෙටියෙන් මොනවද කියලා චිත්ත වේග වලට අරන් තියෙන්නේ මොනවද කියලා. ඒක දැන් මෙහෙම තියෙන්නේ මේක පොදු චිත්ත වේගී රටා කියලා එහෙම තියෙනවා අර බිය කාන්තාව කෝපය ඊර්ෂ්‍යාව අන්න ඒ වගේ දේවල් තියෙනවා. අපි ගත්ත ටික හරි මිස් චිත්ත වේග කියලා. කමන්නේ අපි ඕක අහමු සර් මේ මැඩම්ගෙන්. අහන්න පුළුවන්. අපි ඒක අහන්න තියාගමු නේද අපි ඒක. අපි ඊළඟ ප්‍රශ්නේ බලමුකෝ නව යෝනියට වඩාත් සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස මධ්‍යම ළමා වියේදී ළමයා සංවර්ධනය කළ යුතු ආකාරය විස්තර කරන්න. අපිට කායික හා ලිංගික වෙනස්කම් වැඩක් නැහැ උතන. උතන බුද්ධි සංවර්ධනයයි. ඒ බුද්ධි සංවර්ධනය යටතේ තියෙනවනේ සමාජ කේන්ද්‍රීය චින්තනය දියුණු කරන හැටි. පවුලේ සමාජිකයන් මිතුරන් ආදී විදිහට තමා වටා මෙතෙක් පැවති චින්තනය වෙනුවට පිටස්තරායට මේ සාධාරණයේ ඉටුවන පරිදි ආත්ම කේන්ද්‍රීය බැවින් මිදී සමාජයට කේන්ද්‍රීයව සමාජය පිළිබඳව කේන්ද්‍රීයව හිතනවා කියලා. අන්න ඒ වාගේව නේද මෙතන පරමාදර්ශී චින්තනය ඇති වෙනවා. ඒ ටික නේද මෙතන ගන්න වෙන්නේ. තාර්කික චින්තනය දියුණු කරන්න ඕනේ දරුවගේ. අන්තරාලෝකන චින්තනය දියුණු කරන්න. ඔව් ඒ කියන්නේ දැන් මධ්‍යම ළමාවියේදීට වඩා මේ බුද්ධිමය වශයෙන් තර්කානුකූල චින්තනයට වඩාත් යොමු වෙනවා. ඒ කියන්නේ අර මධ්‍යම ළමාවියට වඩා යෝනියේදී අර මේ තර්කානුකූලව තමයි යා චින්තනයට යොමු වෙන්නේ. එතකොට බුද්ධිමය සංවර්ධනයේ උපරිම මට්ටමට ළඟා වෙන යුගයක්. ඔව් අන්න හරි. තව තියෙනවා එකේ තත්තරද ක්‍රමයෙන් ඈත් වෙලා තර්කානුකූල ලෙස ගැටලු විසඳීමට යොමු වෙනවා. යොමු වෙනවා. උපකල්පන ගොඩනගා ගනිමින් ඒවා පරීක්ෂාවට යොමු වීම හා වියුක්ත ලෙස චින්තනයේ යෙදීමට යොමු වීම බුද්ධිමය සංවර්ධනයේ කැපී පෙනෙනවා. ඔව්. ඉදිරියට දකින්න ලක්ෂණ නෙමෙයි නේද අහන්නේ. ඔතන මධ්‍ය ළමා වියේ ළමයා සංවර්ධනය කළ යුතු ආකාරයනේ අහන්නේ. ඔව්. දැන් එතන අපි ලක්ෂණ ලියලා හරියනවද? නෑ නේ.
කොහොමද කරන්න මේ ඕනේ දේවල් කියලා වුණොත් අපේ එතකොට අපි ලියන්න ඕනේ කරන්න ඕනේ ආකාරයනේ. එතෙන්ට අපි ඒක සම්බන්ධ කරමු. ඒ කාලේදී අපි ළමයාව පොළඹවන්න ඕනේ කියලා ලියමු. මේ විදිහට කරන්න. නේද? එහෙම නේද සර්? එහෙම තමයි. එතන අර පිගෙට්ගේ චින්තන මේවා අවදි ගොඩක් කියලා දීලා තියෙනවනේ. ඒක මේකට ගලපණ්ඩයි තියෙන්නේ අපිට. දැන් පරමාදර්ශී චින්තනයේ කොහොමද මධ්‍ය ළමාවිය කියලා අදහස් කරන්නේ කුමන වයස් පරාසයේද වයස දක්වා? 6 ඉඳලා ඔව් 6 ඉඳලා නව යෝනිය දක්වා 6-10 නේ 6-10 නේ සර් ඕ ඉන්ද්‍රික චාලක අවදී පූර්ව ක්‍රියාකාරී චින්තක අවදී සංයුක්ත ක්‍රියාකාර විධිමත් චින්තක අවදිය ඒකේ යටතේ දාලා තියෙනවා. ඒ තවදී හතරෙන් සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවදිය සහ විධිමත් චින්තන අවදිය ලක්ෂණ පහත පරිදි වේ. ඔව්. සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවදිය අවුරුදු 7-11 වර්ග කිරීම අනුපිළිවෙල සැකසීම තාර්කික හැකියාව ප්‍රත්‍ය වර්ධන හැකියාව චින්තන විමධ්‍යගත නැත්නම් පරිසරයකට යා හැකි මැටි බෝල හා ද්‍රව පරීක්ෂණයට සාර්ථක පිටුරු දෙයි. විධිමත් ක්‍රියාකාරී අවධිය කියලා දාන අවුරුදු 12-16 අතර කාල පරිච්ඡේදයේ මේට ඈත් වේ. වියුක්ත චින්තන හැකියාව ලැබේ. වෙනත් දෘෂ්ටි කෝණවලින් බලයි. ආත්ම කේන්ද්‍රී විධිමත් සමාජ කේන්ද්‍රී ගත වේ. ඉතින් ඔය කරුණුමනේ අපිට මෙහෙම කරන්න කියලා අපි හැමදෙරේ ලියන්න වෙන්නේ. ඔව්. ඔය කරුණු ටික තමයි ඕන. දැන් විද්‍යාත්මක චින්තනය යටතේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ නිගමන වලට එළඹෙන්න මධ්‍ය ළමාවියේ සිට දරුවා පෙළඹවන්න ඕන. ටික ටික මේ ටික හරියට ගණන්ලා ගන්න පුළුවන් වේද අපට? එතන ගන්න පුළුවන්. දැන් ඔය අපේ හැමදෙරෝ කියපු ඒ කරුණු ටිකක් තියෙනවා එතන. ඒකම වෙනනම් භාෂා සංවර්ධනය මේකට ගන්න පුළුවන්ද? සමාජ හා චිත්ත වේගී සංවර්ධනය වගේ දේවල්. ඒත් එක්කම සංවර්ධනය වෙන හැටිනේ අපේ සර්. ළමයා සංවර්ධනය වෙන ආකාර ඕන එකක් ගත්ත හැකි මෙතෙන්ට. මෙතන අත දිගහැරලා ලියන්න පුළුවන් මෙතන. තාර්කික චින්තන මේකේ තියෙනවා භාෂා හැබැයි සර් ඔව් අපේ හැමදෙරෝ මේකේ දා මම ඒ කිව්වේ කියපු ටික ඈත් වෙන්නේ ඔව් අර ළමයාගේ සංවර්ධන අය මේ අවදී චින්තන අවදී තමයි ඇති වෙන්නේ හොඳේ. ඔව් චින්තන අවදී චින්තනයේ පැත්තෙන් අපිට ඒ ටික තේරම ගන්න පුළුවන්. තව ළමයා ශාරීරික විදියට සංවර්ධනය කරන්න ඕන නම් ඒකත් මෙතන ලියන්න පුළුවන්. ළමයා සංවර්ධනය කරන හැටිනේ අහන්නේ මානසිකව නෙමෙයි. ඕන එකක් ලිව්වේ හැයි. මේ මෙතෙන්ද සමාජිකවරයාගේ ක්‍රියාකාරීත්වයද කියන්නේ ව්‍යංගාර්ථයෙන් එහෙම එකක් ඇඟවෙනව නේද කියන්නේ නෑ එහෙම නම් දාන්න ඕන ගුරුවරයාගේ කියලා මධ්‍ය ළමාවියේදී ළමා සංවර්ධනය කියන්නේ දෙමව්පියන්ගේ වගකීමත් එක්කම ඔතන තියෙන්නේ දෙමව්පියෝ සියලු දෙනාගේ වගකීම ඔතන තියෙන්නේ ගුරුවරයාගේම නෙමෙයි භාෂා කුශලතාවය හා චිත්ත වේග සංවර්ධනය මේ කෙරෙහි අඩු මේ අවධානයක් තිබ්බොත් මේක දිගු කාලීනව දරුවට බලපානවා. ඔව්. ඒ වගේ විස්තරකුත් තියෙනවා. දැන් දෙමව්පියන්ගෙන් හරියට රැකවරණයක් කියන්නේ යහපත් පරිසරයක් යාලා තිබ්බේ නැත්නම් අර ඉදිරියේදී ආ දුබලතා ජය ගන්න පසුපසිනවා කියන අදහස් එහෙමත් තියෙනවා. පසුපසිනවා. ඔව්. ඔව්. පායාගේ පරිසරය තමයි මෙතන ලියන්න වෙන්නේ. ඔව් බුද්ධි වර්ධනයේට මුල් අවදිවල පරිසරයේ ප්‍රබෝධාත්මක බව බලපානවා කියලා තියෙනවා. කායික රෝගී බවෙන් හිතුවොත් මෙයාගේ අර නිරෝගී සෞඛ්‍ය සම්පන්න බවක් නැති එක බුද්ධි ඵලයට බලපානවා. එතකොට අර ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන් නේ අපිට ඒක කියන්න පුළුවන්. ඔව් ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. දරුවාට මධ්‍ය ළමාවියේදී සුදුසු පරිදි පෝෂණය ලබා දීම මගින් ඔහුගේ මොළය සංවර්ධනය කරලා නව යෝනියේදී මෙයාගේ මේ බුද්ධිමත් භාවය වැඩි කරන්න මේ කටයුතු කරන්න පුළුවන් කියලා ඔය සේරම එකතු වෙන්න ලියන්න පුළුවන්. ඔව් එහෙම තමයි ලියන්න වෙන්නේ නේද? පෝෂණය එහෙමයි ලියන්න වෙන්නේ. ඔක ටිකක් හිතලා ලියන ප්‍රශ්නයක්. සුරක්ෂිත භාවයේ ළමාගේ ඔය පාඩමේම හරිය එකතු කරලා ලියන්න වෙන්නේ. එයාගේ අපිට බැරිද මේ වගේ දෙයක් කියන්න? මේ ඒ කියන්නේ දැන් සැහැල්ලු දැන් මේක අපි මධ්‍යම ළමාවේදී අපි කියනවනේ දරුවගේ සමලිංගික යොමුවක් තියෙන ඇසුරට කැමති ඒ වගේ හැඟීමක් එනවා. නමුත් නව යෝන්වියේදී අපි කියනවා පරිණතය කරා වර්ධනය වීම ඇවිල්ලා මොනවාද යුද පිටියක් කියලානේ හඳුන්වන්නේ. ඒතර මේ යුද පිටිය නේද අපි විස්තර කරන්නට ඕනේ.
එතකොට මේක ඇවිල්ලා කුණාටු සමයක්. ඒතර මධ්‍යම යුගයේ ඉඳලා නව යෞවනියට එනවයි කියලා කියන්නේ මෙන්න මේ කුණාටු සමයට අපි කොහොමද දරුවව ගොඩනගන්නට ඕනේ? ඒතර කවුරුත්ම අයිති නැති ප්‍රභූමියක් බවට පත් වුණාට මේ දරුවා කොහොමද වැඩිහිටියෙක් වෙන්නට සූදානම් කරන්න කියන කොටස නේද එන්නේ. එතනදී චිත්ත වේගික ශාරීරික මානසික ඔක්කොම එනව නේද? මාත් හිතන්නේ ඒ ටික තමයි මිස්. ඒ කියන්නේ ළමයාගේ වෙනස්කම් එක්ක එයා කොහොමද ගොඩ නැගෙන්න ඕනේ? එයා කොහොමද එයාගේ වෙනස් වීම එක්ක වගකීම් සහගතව වැඩ කරන්නේ? මට හිතෙන්නේ අන්නේ මේ වගේ උත්තරයක් තමයි උතනට එන්න ඕනේ. ඔව් මිස් පෑන දිගෑරියත් අපිට ලියන්න තියෙන සීමාවක් දීලා තියෙනවා. මධ්‍ය ළමා වියේදී අපි එතන ඉඳලායි අතන ලියන්න ඕන. ළමා වියේදී කරන්න ඕන විදිය අහන්නේ. ඒ කියන්නේ අවුරුදු 6 11 අතර කාල සීමාව අරකට ගැලපෙන විදියට හදන හැටි අර යුද පිටියට යවලා හරියන්නේ නැහැ. කොහොමද කියන්නේ? නේද? එතෙන්ට යුද පිටියට යවන්නේ කොහොමද කියන එකයි නිවැරදිව ලියන්න ඕන. ඒ කියන්නේ එතනට යවන්න ළමයා අපි මධ්‍ය ළමා වියේදී දැන් අර අතන තියෙන වෙනස්කම් වලට නව යෞවනයේදී තියෙන වෙනස්කම් වලට අපි කොහොමද මධ්‍ය ළමා වියේ සිටම එයාගේ එයා තුල තියෙන ලක්ෂණ කොහොමද සංවර්ධනය කරන්න කියන එකයි අර බිහේවියර්ස් කොහොමද වෙනස් කරන්න කියන එක අන්න රයිට්. ඒ ටික ලියුවා නම් ඇති ඔතෙන්ට. ඒ ටික තමයි වෙන්න ඕන. අන්න හරියෝ. දැන් ළමයෙක්ගේ සියුම් හැකියාව වර්ධනය කරා නම් එතකොට ඒ ළමයාගේ මොනවාද තමා පිළිබඳ ආත්මාභිමානය වර්ධනය කරා නම් එතකොට දරුවාගේ සැහැල්ලුවෙන් විනෝදයෙන් කාලය ගත කිරීම කොහොමද? ඒ යොමුවට යොමු කරන්නට ඕනේ අනිත් එක පිරිසිදුකම කොහොමද? ඒ දේවල් යොමු වුණා නම් යම්කිසි විදිහකට පෞරුෂත්වයක් ගොඩනගෙනවනේ ළමයිගේ. දැන් ඕකට අර මට මතකයි ඕකේ පොඩි උදාහරණයක් කිව්වා මැඩම් මේ ඔක උගන්වනකොට ඔය තාර්කික චින්තනය කියනකොට එතකොට එතන කිව්වේ දරුවා දැන් ඒ වයසේ මධ්‍ය ළමාවියේ තාත්තා කිව්වොත් තාත්තම තමයි. පොල් ගහ කිව්වොත් පොල් ගහමයි. හැබැයි අරවියට යවනකොට මොකක් හරි යමක් ගැන එලෙසින්ම පිළිගන්නේ නැතුව විකල්ප අදහස් ඔස්සේ මේ හොඳ තර්කානුකූල චින්තනයකට එවන විදිහට පුරුදු පුහුණු කරන්න ඕන කියලා කිව්වා. අර කාක්කාගේ කතාවක්ද මොකද්ද කියලා මතකද? කාක්කා කළු පාටයි කියන්නේ නැතුව සමහර විට වෙනත් වර්ණ කාක්කෝ ඉන්න පුළුවන් කියන චින්තනයේ දරුවා තුල ගොඩනගන්න ඕන කියලා මතකද කිව්වා මිස්ටර්? ඒ කියන්නේ මොකක් හරි ප්‍රස්තුතයක් ඒ විදිහටම පිළිගන්නේ නැතුව තර්කානුකූල බවයින් හිතලා තීරණයක් ගන්න පුළුවන් හැකියාව දරුවා තුල ඇති කරන්න ඕන මධ්‍ය ළමාවිය අවසන් වෙනවත් එක්කම. අන්න ඔය විදිහට ඔය කරුණු ටිකක් තමයි අපිට ගන්න වෙන්නේ මේකට. ඔව් අපි මේ විදිහට කරුණු ටික ගලප ගමු නේද සර්? ඒ කියන්නේ දැන් කරුණු දැන් හැමෝම ගොඩක් කිව්වනේ. ඒකෙන් හොඳ ලොකු උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි මේ ප්‍රශ්නෙට. පුළුවන්. දැන් ළමයා පොඩි කාලේ ලැබපු ඍජු අත්දැකීම් නේ එයා ලබන්නේ. ඒ ඍජු අත්දැකීම් ඔස්සේ එයා මම හිතන්නේ හැමෝටම මේ ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න පුළුවන් වෙයි නේද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමුද චුට්ටක්? හැමෝටම මේක උත්තරේ ගලප ගන්න පුළුවන් වෙයි නේද? අපි ඊළඟ එක බලමු. ඊළඟට තියෙන තුන්වෙනි ප්‍රශ්නේ කරණ ආරෝපණ එහෙම නැත්නම් ප්‍රකාරක ආරෝපණ න්‍යායය හා ගෙස්ටෝල්ට් න්‍යායයේ ප්‍රතිවේද ඉගෙනුම් න්‍යාය දක්වන ඉගෙනුම පිළිබඳ මූලික ලක්ෂණ පෙන්වා දෙන්න. අපිට උඩ දෙවෙනි ප්‍රශ්නේ ගැහුවා කියන්නේ දැන් ඒක ලියා ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ තුනේ එක කරණ ආරෝපණ එහෙම නැත්නම් ප්‍රකාරක ආරෝපණ න්‍යායයේ හෝ කියලා තියෙන්නේ ගෙස්ටෝල්ට් න්‍යායයේ ප්‍රතිවේදී ඉගෙනුම් න්‍යාය. ඒක දැක්කනේ ඉගෙනුම් පිළිබඳ මූලික ලක්ෂණ පෙන්වා දෙන්න කියලායි තියෙන්නේ. කවුරු හරි මේ උත්තරේ හොයාගත්ත කෙනෙක් ගලපගත්ත කෙනෙක් ඉන්නවද? එතකොට මේ සේ න්‍යායන් දෙකෙන් එකක් නේ අපි විස්තර කරන්න ඕනේ. ඔව් දෙකම ලියන්න ඕනේ නේද? දෙකෙන් අපි ඊයේ මතකයිද ගෙස්ටෝල්ට් න්‍යාය ගැන ටිකක් කතා කරා නේද? ඊයේ. ඔව්. ශ්‍රේෂ්ඨ ප්‍රඥාන මේ අපි දෙකම ගැන චුට්ටක් බලමු. ප්‍රකාරක ආරෝපණ න්‍යාය මුලින්ම බලමුද චුට්ටක්? දෙකම බලනවද නැත්නම් එකක් බලනවද කොහොමද? එකක් බලමු නේ අක්කා. එකක් බලමු එහෙනම්. ප්‍රකාරක ආරෝපණ න්‍යාය නම් මේ BF ස්කිනර් විසින්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රධාන මූලධර්ම තියෙනවා. කවුරු හරි ඒක පොඩක් මේ මග ළඟ මැඩම්ගේ නෝට් එකක් නැහැ චුට්ටක් එහෙනම් මැඩම්ගේ කොහොමද දන්නේ දීලා තියෙන්නේ.
මගේ තියෙන ප්‍රකාරක කියලා කියන්නේ ස්වයං සිද්ධි අරමුණක් නැතුවන සිද්ධ කියන්නේ ස්වයං සිද්ධිව අරමුණක් නැතුව සිදුවන ක්‍රියාවක් තමයි ප්‍රකාරක කියලා කියන්නේ. ප්‍රකාරක ආරෝපණයක් කියන්නේ. ස්වයං සිද්ධි අරමුණක් නැතුව සිදුවන ක්‍රියාවක්. අරමුණක් නැතුව සිදුවන ක්‍රියාවක් කියලා තමයි මගේ තියෙන්නේ. ඔයාලට කොහොමද තියෙන්නේ? මැඩම්ගේ නෝට් එකේ ඒකේ මැඩම්ගේ නෝට් එක දීලා තියෙනවා කිසියම් ප්‍රතිචාරයකට ලැබෙන උපස්තම්භනය මගින් ඉගෙනීම සිදුවේ කියලා තමයි තියෙන්නේ. ඔව් ඒතර මේ මූලික දේ තමයි උපස්තම්භන වලින් ඉගෙනීම සිදු වෙනවායි කියන එක උපස්තම්භන වර්ග අපිට පෙන්වුම් කරන්න වෙන්නේ ප්‍රතිජානනාත්මක උපස්තම්භන ඒව නේද? ප්‍රතිෂේධනාත්මක උපස්තම්භන ප්‍රතිඋපස්තම්භන ප්‍රතිෂේධනාත්මක උපස්තම්භන. එතකොට ඒවත් ඒකේ තව තියෙනවා ප්‍රාථමික හා ද්විතීයික උපස්තම්භන කියලා. වර්ග තුනක් තියෙනවනේ. වර්ග තුනක් චුට්ටක් පෙන්ලා දෙන්න වෙයි. ඒ ඉගෙනුම පිළිබඳ ලක්ෂණ ලියන්න තියෙන්නේ නේද? ඒකට මොනවා වගේද කොහොමද? පන්ති කාමරයට කොහොමද යොදාගන්නේ කියලාද? එතෙන්ට එන්නේ ඇහෙනවා. මට පොතක් තියෙනවා මේ ආයතනික සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යයන ආයතනය. එතකොට ඒකේ තියෙනවා මෙහෙම මම කියන්න දෙය ටික කියන්නකෝ. කියන්න. ඒක කරුණු කිහිපයක් තියෙනවා මෙහෙම ප්‍රකාරක යනු ස්වයං සිද්ධව අරමුණක් නැතිව සිදුවන ක්‍රියාවක් බව සියලුම චර්යාවන් එම චර්යාවන්ගේ ප්‍රතිඵලය මගින් පාලනය වන බව ප්‍රතිඵලය යනු චර්යාවක් අවසානයේදී පුද්ගලයාට අත්දැකීමට සිදුවන දේ බව ප්‍රතිචාරයට ලැබෙන ඵලය නිසා ප්‍රතිචාර දක්වන වාර ගන්න වැඩි වන බව චර්යාව ශක්තිමත් කරන නිසා ඒ උපස්තම්භනය ලෙස හඳුන්වන බව නිවැරදි ප්‍රතිචාරය දක්වන සෑම අවස්ථාවකදීම උපස්තම්භනය කර යුතු බව. ඊට පස්සේ අර මිස් කියපු අර උපස්තම්භනය පිළිබඳව ඊට පස්සේ තියෙනවා මේ පන්ති කාමරයට අදාළ කරගැනීම කියලා තවත් කරුණු තුනක්. ඒකට අපිට අන්න ඒ ටික නේද අර ඉගෙනුම දැන් ඉගෙනුම පිළිබඳ මූලික ලක්ෂණ කියන්නේ ඔය දැන් සර් කියනවා එතකොට ඒ ටිකද නැත්තම් ඊළඟ එකට තමයි ඒ කියන්නේ සර් දැන් කියන්නේ පන්ති කාමරයට ඊළඟ ප්‍රශ්නෙටනේ ඔව්. එතන අපිට ඒ ටික ලියන්න බෑ කලින් ප්‍රශ්නෙට. ඉගෙනුම පිළිබඳ මූලික ලක්ෂණ. ඒ ටික තමයි මුලින් කියපුවේ. ඒ ටික මදිද? තිමිනිස ඒ ටික අපේ ගෲප් එකට දාන්න පුළුවන්ද? මට පුළුවන් ෆොටෝ එකක් ගන්න දාන්න. අනේ ෆොටෝ එකක් ගහලා දාන්න. එතකොට සර් මේ ඒකේ අර දැන් ඔය දැන් සර් කියපු ටික තියෙනවනේ. අපිට එතකොට ඒක මේ ඒ න්‍යායට තමයි ඒ ටික ලියන්න වෙන්නේ නේද? ඉගෙනුම පිළිබඳ මූලික ලක්ෂණනේ. මූලික ලක්ෂණ කියලා ඔය ලක්ෂණ ටික පොඩ්ඩක් විස්තර කරලා ලියවනම් ඇති නේද? මූල ධර්ම ටිකයි දැන් සර් කියපු ලක්ෂණ ටිකයි. එහෙනම් සර් පොඩ්ඩක් දානවද ගෲප් එකට? එතකොට ඊළඟ ප්‍රශ්නෙත් හරිනේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන ප්‍රකාරක ආරෝපණ ප්‍රකාරක නෑ ඒවා පන්ති කාමරය ඉගැන්වීමේදී ගුරුවරයාට කෙසේ ප්‍රයෝජනෙට ගත හැකිදයි පෙන්වා දෙන්න. සර් පොඩ්ඩක් ඒ ටික කියනවද කොහොමද පන්තියට යොදා ගන්න පුළුවන් කියලා? එතකොට ඒක පළවෙනි එක තියෙනවා පන්ති කාමරයේදී නිවැරදි චර්යාවන් උපස්තම්භනය කරන්න. ඊළඟට ධනාත්මක සංවර්ධනාත්මක ඊළඟට වරන්න තිබෙන නව කියලා තියෙන චර්යාවන් උපස්තම්භනය කරන්න. ඊළඟට නිවැරදිව කරන කුඩා කාර්යයන්ට මෙන්ම කුඩා ජයග්‍රහණ පහ ප්‍රශංසාවට ලක් කරන්න තවත් තියෙනවා. අපහසු කාර්යයන් කිරීමේදී සිදුවන වැරදි නොසලකා හරින්න උපහාසයට ලක් නොකර ශිෂ්‍යයන් ධෛර්යවත් කරන්න. සරල භාවයේ සිට සංකීර්ණ භාවය දක්වා පාඩම් පියවර ක්‍රමයට ගොඩනගන්න. දඬුවමට වඩා ධනාත්මක උපස්තම්භනයට යොමු වන්න. දඬුවම් ලබා දුන්නේ නම් දරුවාට දයාවන්ත බව ප්‍රකාශ කරන්න. අහිතකර චර්යා නිරුද්ධනය කරන්න. හිතකර චර්යා උපස්තම්භනය කරන්න. ඔය ටික තමයි තියෙන්නේ. ඒ ටික එතකොට හරියටම හරිනේ නේද? ඒකේ ඒක හරියටම කියලා තියෙනවා ඉතා සරලව. ඒ ටික ලියාගමුද අපි? ඔව් සර් ගෲප් එකට දානවනේ නේද? ෆොටෝ එකක් දානවද? ඔව්. අපිට එතකොට ලියා ගන්න පුළුවන් නේ සර් ඒක පැහැදිලිව. එච්චරම මේ අහුවෙලා නැහැ හොඳට. ඔව් ඒක හරියටම හරි. ඒක හරියටම ප්‍රයෝජන ටික තියෙනවා. එයාගේ හරියටම හරිය පොත. ඔව්. ඒක තියෙන්නේ මේ ජාතික අධ්‍යාපන ආයතනයේ පොතක 2010 විතර ගහපු එක.
ඒ ටික සර් එහෙනම් චුට්ටක් දාන්නකෝ අපිට ටික ඒ කරුණු ටික කෙටියෙන් විනාඩි 5ක් අරගෙන මේ කරුණු ටික කෙටියෙන් ලියාගමු. එන ලියාගමු. සර් දාන්න මොකටද අනිත් අයට බලන්නත් එක්ක දැන්ට සර් කියන්නේ කෙටියෙන් ලියාගමු. ඔව් අපි ලියාගමු. පළවෙනි සර් කියන්නකෝ සර් එහෙනම් පන්ති කාමරයේදී නිවැරදි චර්යාවන් උපස්තම්භනය කරන්න. පන්ති කාමරයේදී නිවැරදි චර්යාවන් උපස්තම්භනය කරන්න. ඔව්. ඊළඟ එක ධනාත්මක සංවර්ධනාත්මක වරන් ඇතුළේ නව කියලා තියෙනවා. චර්යාවන් උපස්තම්භනය කරන්න. ධනාත්මක සංවර්ධනාත්මක චර්යාවන් උපස්තම්භනය කරන්න. ඊළඟ එක නිවැරදිව කරන කුඩා කාර්යයන්ට මෙන්ම කුඩා ජයග්‍රහණ පවා ප්‍රශංසාවට ලක් කරන්න. නිවැරදිව කරන කුඩා කාර්යයන්ට මෙන්ම කුඩා ජයග්‍රහණ පවා ප්‍රශංසාවට ලක් කරන්න. හරි. ඊළඟට අපහසු කාර්යයන් කිරීමේදී සිදුවන වැරදි නොසලකා හරින්න. අපහසු කාර්යයන් කිරීමේදී සිදුවන වැරදි නොසලකා හරින්න. අපහසු කාර්යයන් අපහසු කාර්යයන් කිරීමේදී සිදුවන වැරදි නොසලකා හරින්න. කීවෙනි අවුරුද්දේ පොතද ඔක? මේක 2010 කියලා තියෙනවා. හරි සර්. හරි මේ මම පොත් ගත්තේ බලන්න ඕනේ. ඒක මම හිතේ හරි දැන් කියපු කරුණටම එන්න ඕන උපහාසයට ලක් නොකර ශිෂ්‍යයන් ධෛර්යමත් කරන්න. එච්චරද සර්? තව තියෙනවා නේද සර්? තව තියෙනවනේ අර හතරයි කිව්වේ. කනෙක්ෂන් එක පොඩ්ඩක් කියන්න. ඔව් තව තියෙනවා. ඊළඟ එක එහෙනව නේද? එහෙනවා සර්. ඊළඟ එක සරල භාවයේ සිට සංකීර්ණත්වයේ දක්වා පාඩම පියවර ක්‍රමයට ගොඩනගන්න. සරල භාවයේ සිට සංකීර්ණත්වයේ දක්වා පාඩම පියවර ක්‍රමයට ගොඩනගන්න. හරි. ඊළඟට දඬුවමට වඩා ධනාත්මක උපස්තම්භනයට යොමු වෙන්න. දඬුවමට වඩා ධනාත්මක උපස්තම්භනයට යොමු වෙන්න. හරි. ඒකටම ලියා ගන්න දඬුවමක් ලබා දුන්නේ නම් දරුවාට දයාවන්ත බව ප්‍රකාශ කරන්න. දඬුවමක් ලබා දුන්නේ නම් දරුවාට දයාවන්ත බව ප්‍රකාශ කරන්න. හරි. දඬුවමට වඩා ධනාත්මක උපස්තම්භනය කියන චුට්ටක් අයි කියනවද? ඔව් ඒකෙන් දඬුවමට වඩා ධනාත්මක උපස්තම්භනයට යොමු වන්න. ඒකටම දඬුවමක් ලබා දුන්නේ නම් දරුවාට දයාවන්ත බව ප්‍රකාශ කරන්න. thank you sir. ඊළඟ එක අහිතකර චර්යා නිරුද්ධනය කරන්න. අන්තිම එක හිතකර චර්යා උපස්තම්භනය කරන්න.
හරිනේ සර්. එතකොට ඒකේ තියෙන්නේ එතකොට තුන්වෙනි ප්‍රශ්නේ හරි. ඊට පස්සේ තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ අපිට. මම හිතන්නේ හැමෝටම තුන්වෙනි ප්‍රශ්නේ ඒකෙම තේරුණාට ඒක දැන් ඔය අනු න්‍යායන් ටික ගෙස්ටෝල්ගේ න්‍යායත් ඔය විදිහටම කරුණු අපි විස්තර කරන්න ඕනේ ඒක තෝරගත්තොත් නේද? ඔව් ඒකේ තියෙන්නේ හෝ කියන දෙකෙන් එකක් තමයි ඒකට අපි කරන්න දෙන්නේ. අපි ගෙස්ටෝල් න්‍යාය ඊ පොඩ්ඩක් කතා කරානේ. ඔව් එතකොට ඊළඟ ප්‍රශ්නෙට අර මේ දෙකම අපිට රෝලන්ස්ගේ ගන්න පොතේ පුළුවන් නේද? excuse me miss මේ රෝලන්ස්ගේ පොතේ තියෙන මේ විස්තර ටිකක් ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ගුරුවරයා විසින් උපස්තම්භනය දීමේ වැදගත්කම කියලා කරුණු 9ක් යටතේ විස්තර කරලා තියෙනවා ගොඩක්. ඒ ඔය සර් කියපු කරුණු ටිකම විස්තර කරලා තියෙනවා. තව මම ඒකේ ෆොටෝ එකක් දාන්නම් group එකට. ඔව් ඒක දාන්නකො මිස්. එතකොට අපිට මේ වඩා හොඳට උත්තරේ ලියා ගන්න පුළුවන් නේ. අනේ මේ මිස් මට කියන්න ප්‍රකාශන ආරෝපණ න්‍යාය කවුද ඉදිරිපත් කරේ? BF ස්කිනර් නේද? ප්‍රකාරක ආරෝපණ න්‍යාය. ප්‍රකාරක ආරෝපණ න්‍යාය BF ස්කිනර්. BF ස්කිනර් නේ? ඔව් BF ස්කිනර්. එතකොට මේ මේකේ අර අනු කොටස් ටික මොනවද? ඒකටම තමයි. ඔව්. මොකද්ද? අනු කොටස් ටික මොනවද? අර න්‍යායන් ටික? මූලධර්මද සර්? ප්‍රධාන මූලධර්මද? ඔව්. ඒකේ අපි කතා කරේ මේ මූලධර්ම ටික විදිහට උපස්තම්භනයයි. උපස්තම්භන වර්ග තියෙනවා කිව්වා. උපස්තම්භන වර්ග තුනක් අපි බැලුවනේ. උපස්තම්භන වර්ග තුනක් තියෙනවා. ප්‍රතිජානාත්මක උපස්තම්භන, ප්‍රති උපස්තම්භන, ඒ කියන්නේ ප්‍රති උපස්තම්භන කියන්නේ ප්‍රතිෂේධනාත්මක උපස්තම්භන. හරි. ඊළඟ ප්‍රාථමික හා ද්විතීයික උපස්තම්භනය. උපස්තම්භන ප්‍රාථමික හා ද්විතීයික උපස්තම්භන. ඒකේ තමයි තව එකක් තියෙනවා. ඒ දැන් අර ඔය දැන් කිව්ව උපස්තම්භන වර්ග කියන එකේනේ. ඊළඟ එක තමයි උපස්තම්භන රටා. උපස්තම්භන රටා තියෙනවා දෙකක්. සන්තතික අනිත් එක සවිරාම. සන්තතික සවිරාම. ඒක මැඩම්ගේ නෝට් එකේ තියෙනවද? මම නම් මේ වෙන පොතකින් තමයි සර් මේක මේ බලාගත්තේ, කියවගත්තේ. නෝට් එකෙන් නෙමෙයි. මැඩම් කරලා නැහැ වගේ නේද? මතක යනවා. මටත් ඒක මතක නෑ. ඒකයි මම මේ අහන්නේ. නෑ මැඩම්ගේ නෝට් එක කොහොමද දීලා නෑ සර්. දීලා නෑ. මැඩම් කරලා තියනවද? ඔව් එහෙමයි හමුදුරනේ. ඒකේ අර ස්කිනර්ගේ න්‍යාය ලක්ෂණ ටිකක් කියලා කියන්නේ කරා. එකක් සන්තතික අනිත් එක සවිරාම. ඒ රටා නේද මැඩම්? එහෙමයි හමුදුරනේ. අර උදේක මොකද? ප්‍රධාන මූලධර්ම තුනයි. උපස්තම්භනය, උපස්තම්භන වර්ග, උපස්තම්භන රටා. එතකොට උපස්තම්භනය හැමමයි. උපස්තම්භන වර්ග ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ප්‍රතිජානාත්මක උපස්තම්භන, ප්‍රති උපස්තම්භන, ඒ කියන්නේ ප්‍රතිෂේධනාත්මක උපස්තම්භන, ප්‍රාථමික හා ද්විතීයික උපස්තම්භන. ඊට පස්සේ උපස්තම්භන රටා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සන්තතික සන්තතික අනිත් එක සවිරාම. සන්තතික කියන්නේ සෑම ප්‍රතිචාරයකටම උපස්තම්භනයට යොමු කරනවා. සන්තතික කියන්නේ සෑම ප්‍රතිචාරයක්ම උපස්තම්භනයට යොමු කරනවා. සවිරාම කියන්නේ නිශ්චිත කාලයකදී නිශ්චිත වාර ගණනකින් පසුව උපස්තම්භනය ලබා දෙනවා. සවිරාම කියන්නේ. මම හිතන්නේ තිමිර සර් ඒ ටික නේ තිමිර සර්ගේ පොතේ තියෙන්නේ. ඒ ටික තමයි තියෙන්නේ. අර මම ෆොටෝ එකක් දැම්මේ. හරි සර්. සවිරාම කියන්නේ මොකද්ද මේ? සවිරාම කියන්නේ නිශ්චිත කාලයකදී නිශ්චිත වාර ගණනකින් පසුව උපස්තම්භනය ලබා දීම. නිශ්චිත කාලයකදී නිශ්චිත වාර ගණනකින් පසුව උපස්තම්භනය ලබා දීම. ඒ තිමිර සර් ළඟ තියෙන පොත තමයි සර් මං හිතන්නේ මගේ ළඟත් තියෙන්නේ. ඒකේ ඒ ටික මට දැන් හම්බුණා. ඒ විස්තර සර් කියපු විස්තර ටිකත් ඒකේ තියෙනවා. ඒ ප්‍රකාරක ආරෝපණ න්‍යාය තමයි තියෙන්නේ BF ස්කිනර්ගේ. රෝලන්ස්ගේ පොතේ 194 පිටුවේ ඉඳන් සාමාන්‍යයෙන් 203 වෙනි පිටුව දක්වා මේ නෝට් එක තියෙනවා. රෝලන්ස්ගේ පොත තියෙන අය 194 පිටුවේ ඉඳන් 203 දක්වා මේ නෝට් එක තියෙනවා. හරිනේ එහෙනම් නේද? හරි.
හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 4 වෙනි ප්‍රශ්නේ 4.1 විශේෂ අවශ්‍යතා ඇති ළමයින් කණ්ඩායම් වශයෙන් හඳුන්වා දෙන්න. විශේෂ අවශ්‍යතා ඇති ළමයින් කණ්ඩායම් වශයෙන් හඳුන්වා දෙන්න. මම හිතන්නේ මේකෙදි අපි ඒ ටික ඔක්කොම කණ්ඩායම් ටික මේ හඳුන්වා දීමක් කරලා ලියන්න වෙයි විස්තරේ. විශේෂ අවශ්‍යතා ඇති ළමයි. ඒකෙදි ආබාධිතයි සුබගයි නේද මිස්? ඒකෙදි මට නම් මේක කොටස් කීපයකට කොටස් 5කට වෙන් කරලා තමයි මේ වර්ගීකරණය හම්බුනේ. මට හම්බෙච්ච එක මම කියන්නම්කෝ විශේෂ අවශ්‍යතා ඇති ළමයි කණ්ඩායම් 5ක් ඉන්නවා. පළවෙනි කට්ටිය තමයි කායික අභියෝග සහිත ළමයි. දෙවෙනි එක මානසික අභියෝග සහිත ළමයි. 3 හැසිරීම් චර්යා අනුක්‍රමිකතා සහිත ළමයි. 4 ඉගෙන නොහැකිය දුෂ්කරතා සහිත ළමයි. 5 සුබග ළමයි. ඔන්න ඔහොම තමයි මේ ඒ කොටස් පහ හම්බුනේ. අපිට නෝට් එකේ දීලා තියෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් කැටගරයිස් කරලා තියෙනවා මේ ගෲප් 3කට. ආබාධිත ළමයි ඒකේ කායික ෆිසිකල්. ඊට පස්සේ දුබලතා දෘශ්‍ය ශ්‍රවණ සහ කතන. ඊළඟ බුද්ධිය මන්ද බුද්ධික. ඊට පස්සේ සුභග අනිත් එක මොකක් හරි මන්ද බුද්ධිකයි සුභගයි කියලා බෙදලා තියෙනවා. මොකද සර් සුබගයි මොකද අනිත් එක මෙහෙමයි තියෙන්නේ මේ ඉස්සරලාම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වර්ගීකරණය කියලාම දීලා තියෙනවා. පළවෙනි එක තමයි ආබාධිත. ඒ යටතේ කායික ආබාධිත අය. ඊට පස්සේ දුබලතා සහිත අය. දුබලතා ප්‍රධාන කොටස් 3කට තියෙනවා. දෘශ්‍ය ශ්‍රවණ කතන. පේන්නේ නැති, ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි කියලා. බුද්ධිය අනුව බලලා තියෙනවා මන්ද බුද්ධිකයි සුභගයි. චිත්ත වේග අනුව වර්ගීකරණය කරලා තියෙනවා ආක්‍රමණශීලී මානසික රෝග. mental disorders. ඊට පස්සේ සංවර්ධන ආක්‍රමිකතා යටතේ ඩිස්ලෙක්සියා, ඩිස්කැල්කියුලියා, අවධානය අඩු, ආබාධිත, අධික්‍රියාශීලී අක්‍රමකතා කියලා දීලා තියෙනවා. ඔන්න ඔය යටතේ තමයි වර්ගීකරණය කරන්න වෙන්නේ. උතන සියලුම දේවල් අයිති. සංවර්ධන අක්‍රමකතා, චිත්ත වේග අක්‍රමකතා, බුද්ධිමය අක්‍රමකතා, දුබල අක්‍රමකතා, ආබාධිත අක්‍රමකතා. ඔන්න ඔය පහ යටතේ තමයි කියලා තියෙන්නේ. සර් ඔව් අපේ හඳුරුනේ ඕකටම සම්බන්ධ එකක් මම පොඩ්ඩක් කියන්නද මේක මේ දැන් මට හම්බෙච්ච එක. විශේෂ අවශ්‍යතා සහිත ළමයාණු කවරද කියලා ප්‍රශ්න අහලා ඔව් ඒක පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඔව් ඊට පස්සේ ඒකේ දාලා තියෙනවා මේ ගෙනුම් අවහසතා, ප්‍රජාන අපහසුතා, කායික ගැටලු, චිත්ත වේගී ගැටලු, චර්යාමය ගැටලු සහ සංවර්ධනයේ අක්‍රමිකතා ඇති දරුවන්නේ. එතකොට මන්ද බුද්ධිකත්වය යන හඳුන්වා එහි ප්‍රභේද පෙන්වා දෙන්න කියන එකට බුද්ධි මට්ටම ඌන වූ පුජ්‍යලයන් මන්ද බුද්ධික සැඳින්වන අතර ඔවුන්ගේ බුද්ධිය 55-70 අතර අගයක් ගනී. මොවුන්ගේ ප්‍රභේද 4ක් තියෙනවා. සුළු මන්ද බුද්ධික, මධ්‍යස්ථ මන්ද බුද්ධික, අධික උග්‍ර දැඩි. පූර්ණ දැඩි. ඔව්. ඊට පස්සේ අනික් වලින් අවශ්‍ය ඒක නේද එක විදිහට වෙනස් කරලා තියෙනවා. ඔව් ඔව් ඔව්. ඔව් මෙතන අපිට දැන් කණ්ඩායම් වශයෙන් හඳුන්වන්නේ. එතකොට අපිට අර නිකන් ගැරින් සටහනක් ගහලා හරි ওই ටික පෙන්වලා දුන්නා නම් හරි වෙයි නේද සර්? පහ දැම්මනම් හරි. ඔව් පහ දැම්මනම් ඔව්. පහ බෙදලා පහට අර ඔව් අපේ හඳුනන්නේ. සර් කියපු ටික මේ මේකට දාන්න නෝට් එක මට මේ ගෲප් එකට පොඩ්ඩක්. අපේ හඳුරු හරි දාන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් මේ නෝට් එක ගහගන්න පොඩි වෙලාවක් ගියාට කමන්නේ නෝට් එක ගහගන්නකො අපේ හඳුරුනේ මේ ඇමරිකාවේ 1973 වර්ගීකරණයක් තියෙනවා. ඒකේ 7ක් යටතේ වර්ග කරලා තියෙනවා. ඉතුරු දෙකක් කියන්නේ ගන්න වැදගත්. ඔව් මේකේ තියෙනවා බුද්ධියෙන් නුණ වර්ධිත. ඒ කියන්නේ සෙමෙන් මානස වැඩෙන ළමයි 1. 2 බුද්ධියෙන් සුබක ළමයි. 3 චිත්ත වේගී කැළඹීම් ඇති සමාජීය වශයෙන් දුස්සමාහිත ළමයි. 4 කායික වශයෙන් ආබාධිත ළමයි. ඔව්. 5
දෘෂ්ටි ආබාධිත ළමයි, 6 ශ්‍රවණ ආබාධිත ළමයි, 7 කතන ආබාධිත ළමයි. හරි. ඒක කොටස් මේ කියපු ටිකේමයි තියෙන්නේ ටික සර්. ඒ ටිකම තියෙනවා මේක. අපේ ආම්දුරු මං කියන්න දායි සරේ. අස්ස කමන්නේ වෙලාවක් තියෙනවා නැත්නම් අපි ඉදිරියට යන්න නැත්නම් පහසුනම් ඔබ කිව්වත් කමන්නේ නෑ මම මේක කියන්න කාලේ අපිට වගේ යනවා නම් අපි ඉස්සරහට යන් ඔක දාමු නෑ විනාඩි 2යි යන්නේ අපේ හැමදෙරෝ ලියා ගන්නකො ආබාධිත ඇනවද ඒ යටතේ කායික අතපය කැඩිලා කකුල් නෑ ඒ විදිහට වෙන්න පුළුවන් ඊට පස්සේ දුබලතා හරි ඇස් පේන්නේ කන් ඇහෙන්නේ කතා කරන්න බෑ දුබලතා 3යි visual hearing speech දෘශ්‍ය ශ්‍රවණ කතන ඊට පස්සේ බුද්ධිය මන්ද බුද්ධික සුබග ඊට පස්සේ අපේ හාමුදුරනේ චිත්ත වේගීය හරිස එතන ආක්‍රමණශීලී මානසික රෝග ආක්‍රමණශීලී එක කණ්ඩායමක් අනිත් එක මානසික රෝග තියෙන අය mental disorders තියෙන අය ඊට පස්සේ සංවර්ධන අක්‍රමිකතා developmental disorders කියලා කියන්නේ සංවර්ධන අක්‍රමිකතා යටතේ dyslexia dyscalculia හරි අවධානය අඩු ඕනනම් ආබාධ ඒකටම ඇලගිරි ගහ ගහ ලියන්න ආබාධ හරිස සහ ඒකටමයි අධික්‍රියාශීලී අක්‍රමකතා අධික්‍රියාශීලී අක්‍රමකතා ඔන්න ඔය ටික තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඔය ටික යටතේ තොරතුරු ටික ගත්තා නම් ඇති බුද්ධිමය වශයෙන් ආපු මන්ද බුද්ධික සුභක කියලා බෙදලා තියෙනවානේ ඒකේ ෆොටෝ එකක් දැම්ම ගෲප් එකට බලන්න ඔව් බුද්ධිය වශයෙන් අර මේ මන්ද බුද්ධික සුභක කියලා බෙදලා තියෙනවා අර එක සැරයක් ප්‍රශ්නයක් කර ඇවිල්ලා තිබුණේ මන්ද බුද්ධිකයගේ ලක්ෂණ ලියන්න කියලා මන්ද බුද්ධික කියන්නේ මොකද්ද ලක්ෂණ කියලා අර සර් කෙනෙක්ද ස්වාමීන් වහන්සේද කිව්වේ එහෙම දෙන්නත් පුළුවන් ඒ පැත්තට කරකවන්න පුළුවන් අර මන්ද බුද්ධික කැටගරයිස් 4ක් තියෙනවනේ සුළු මන්ද බුද්ධික මධ්‍යස්ථ අධික උග්‍ර මේකේ දාලා තියෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ අවස්ථා සහිත ළමයින් වර්ගීකරණය කොට ඇත්තේ මෙසේ කියලා කොටසක් තියෙනවා මේ පොතක. ඒකේ දාලා තියෙනවා කොටස් 6කින් බුද්ධියෙන් අඩු ඒ කියන්නේ මන්ද බුද්ධික ඇසීම නැති හෝ අංක 2 ඇසීම නැති හෝ අඩු ශ්‍රවණාබාධිත තුන්වෙනි එක විවිධ කතන දෝෂ සහිත කතනාබාධිත හතර පෙනීම නැති හෝ අඩු දෘශ්‍යාබාධිත පහ පොර ආදී ශාරීරික බාධා ශාරීරික ආබාධ සහිතය හයවෙනි එක චර්යා පිළිබඳ ආබාධ සහිත චර්යාබාධිත කියලා කොටස් 6කින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ අවශ්‍යතා තියෙන ළමයින් වර්ගීකරණය කරලා තියෙනවා. අන්න එතන චර්යාබාධිත කියලා අලුත් එකක් එකතු වෙලා තියෙනවා. චර්යා යටතට මොනවද සර් අරන් තියෙන්නේ? එහෙම විශේෂ විග්‍රහයක් කරලා නම් නැහැ මේ කොටස් ටික විතරයි දාලා ආපහු කියනවද සර් ඒක පොඩ්ඩක් ආපහු කියන්නකෝ මේ සර් ඒක අපි ලියා ගන්න ඕනේ මේ අහවල් පොතේ මේ විදිහට ලියනවා පොතත් එක්කම කියන්නකෝ සර් පොත රෝලන්ඩ් සර්ගේ පොතේ පිටුව 519 වෙනි පිටුව ඔව් ඒකේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ අවස්ථා සහිත ළමයින් වර්ගීකරණය කොට ඇත්තේ මෙසේය. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. එතකොට ඒකේ කොටස් 6කට දාලා තියෙනවා. පළවෙනි එක බුද්ධියෙන් ලියා ගන්නවා. හරි. බුද්ධියෙන් අඩු. වරහන් ඇතුලේ මන්ද බුද්ධික. අංක 2 ඇසීම නැති හෝ අඩු වරහන් ඇතුලේ ශ්‍රවණාබාධිත ඇසීම නැති හෝ අඩු ඔය එඩිෂන් එක පරණ එකද අලුත් එකද එහෙම මතක නැද්ද මේක අලුත් එඩිෂන් එකේ වෙන වර්ගීකරණයක් තියෙනවා ඒකයි එඩිෂන් එක නම්
print එක මොන අවුරුද්දද? තෙවන මුද්‍රණය තියෙන්නේ 2015. මේකද මේ 6 වෙනි මුද්‍රණය තියෙනවා 2019 ඒකේ වෙන වර්ගීකරණයක් තියෙනවා ඒකයි. ඒක තමයි රෝලන් පොතේ 2015ට 90 කියලා තමයි උත්තරේ ලියන්න වෙන්නේ. නැත්නම් වැඩි 2019 තියෙනවා වෙන වර්ගීකරණයක් ඒකයි. 2019 ඒ අධ්‍යාපන අමාත්‍යාංශ වර්ගීකරණයමද සර්? නෑ මේ රෝලන් අබේපාල සර්ගෙම එඩිෂන් එක 2019. නෑ ටොපික් එක අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවශ්‍යතා දරුවන්ගේ වර්ගීකරණය කියලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ නම් විශේෂ අවශ්‍යතා ඇති ළමයි වර්ගීකරණය කියලා. වෙන අපිට මේක හරි වැදගත් නේ සර් ලංකාවේ දරුවෝ ගැනනේ මේ කියන්නේ අපි මේක ලියා ගමුනේ. 2019 පොතේත් ඒක තියෙනවා 519 පිටුවේ ඒ විදිහටම. ඒ විදිහටම. ඒක තමයි. ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවේ. අනේ කියන්නකො සර් පළවෙනි එක හරි දෙවෙනි එක ඇසීම අඩු තුන්වෙනි එක විවිධ කතන අඩු දෙවෙනි එක චුට්ටක් කියන්නකො සර්. ආය දෙවෙනි එක ඇසීම නැති හෝ අඩු වරහන් ඇතුලේ ශ්‍රවණා බාධිත. හරි. තුන්වෙනි එක විවිධ පතන දෝෂ සහිත. හරි. වරහන් ඇතුලේ පතන බාධිත. හතර පෙනීම නැති හෝ අඩු. ශික්ෂා බාධිත. හතරෙන් එක පෙනීම නැති හෝ අඩු දෘශ්‍යා බාධිත. හා කොර ආදී ශාරීරික බාධා. කොර බව ආදී ශාරීරික බාධා. එතකොට ඒක වරහන් ඇතුලේ ශාරීරික ආබාධ. 6 වෙනි එක චර්යා පිළිබඳ ආබාධ සහිත. චර්යා පිළිබඳ ආබාධ සහිත වරහන් ඇතුලේ චර්යා බාධිත. ඔන්න ඔය 6 තමයි දක්වලා තියෙන්නේ. ඔව් ඒක තමයි තියෙන්නේ 2019 හරි ඒක තියෙනවා මේ පෞසි 19. අරකේ මේ පොරාදී කියන අංග විකල කියලා එහෙම ගන්න බෑ එහෙම පොදු වචනයක් ගන්න බෑද අපිට? කායික කියලා ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ. කායික ආබාධ කියලා ගන්න පුළුවන්. මේ වර්ගීකරණය හරි ලේසි මතක තියාගන්න. ඔව් මේකේ මේ පැහැදිලිව දක්වලා තියෙනවා වර්ගීකරණය ලංකාවේ. හරි. අපි ලියාගත්තා සර් ඒක. හරි. ඒක අපි මේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වර්ගීකරණය කිරීම කියලා ඔය ටික දාමු මේ උත්තරේ ලියන්න පුළුවන් නේ අපිට. ඔව් සර් ඒක රෝලන් සර්ගේ පොතේ තියෙනවා කියලා සඳහනක් කරනවා නම් වඩාත් සුදුසුයි. රෝලන් පොතේ 519 මේ විදිහට තියෙනවා කියලා කිව්වොත් ඒකත් ඇත්තටම වඩාත් වැදගත් වෙනවා. මේක හොඳයි සර්. thank you. හරි අපි ඊළඟ ප්‍රශ්නේ බලමු එහෙනම් 4.2 ඉහත හඳුනාගත් එක් කණ්ඩායමකගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා සාමාන්‍ය පන්ති කාමරයේ ඉගැන්වීම කෙසේ හැඩගස්වා යුතුදයි පෙන්වා දෙන්න. එහෙම කියලා තමයි තියෙන්නේ. කියන්නේ මේ දැන් අපි කණ්ඩායම් දැන් අලුතෙන් 5ක් අපි දැන් කරානේ 6ක් කරානේ. එතකොට ඒකෙන් එකක් අපි තියෙන ප්‍රධාන එකක් ගමු නේද? ප්‍රධාන කණ්ඩායමක් ගත්තා නම් හරිනේ පැහැදිලි එතකොට. අපේ මිස්ලා තමයි මොකද කරන්නේ ආබාධිත ළමයි ඉස්සරහට අරගෙන යනකොට කොහොමද කරන්නේ කියලා මිස්ලාම කියන්නකෝ අපි ලියන්න. දැන් මේ අපි ශාරීරික ආබාධ සහිත දරුවන් කියන එක ගමුකෝ. ඒක කොහොමද අපි මැනේජ් කරන්නේ ක්ලාස් රූම් එකේ? මට උත්තරයක් හම්බුණා සර් දෘෂ්ටි උණතාවයෙන් සම්බන්ධව නම් ගුරු කාර්යය. ඒක පොඩ්ඩක් කියන්නද මම? ශාරීරික නම් නෙමෙයි දෘෂ්ටි උණතාවයෙන් ගෙන සිසුන් සම්බන්ධයෙන්. හරි. ඒකේ තියෙනවා දෘෂ්ටි විශේෂඥයෙකු වෙත ළමයා යොමු කර දෘෂ්ටි උණතාවය හා බාහිර පෙනුමේ උණතාවය පිළිබඳව පැහැදිලි විනිශ්චයක් ලබා ගැනීම. 2 පන්තියේ ඇති ඉගෙනුම් ආධාරකත් ගුරුවරයා පහසුවෙන් පෙනෙන තැනක ඔවුන් වාඩි කරවීම. 3 පන්තියේ ජනේලයෙන් ගලා එන හිරුරැස් මුහුණ මතට කෙලින්ම පතිත නොවන ආකාරයට ආසන මෙවැනි සිසුන් සඳහා පිළියෙල කර දිය යුතුය. දෘශ්‍යාබාධිත සිසුන්ගේ මේස මතට මන ආලෝකයක් ලැබෙන ලෙස පන්ති කාමරය සකස් කිරීම අවශ්‍ය වේ. ආයතිනවා ඔවුන් සතු පෙනීමේ උපකරණ නැත්නම් ඒවා ක්‍රමානුකූලව පාවිච්චි කරන්නේද යන්න සොයා බැලිය යුතුය.
ඒ වගේ ඒවා ටිකක් දිගට තියෙනවා සර්. මම හොයාගත්ත පොතේ. කොහෙද ඒක තිබ්බේ? ඒක මේ හාමුදුරනේ මේ අර ඉස්සලත් මේ තිමිරස කිව්වේ පොත මම හිතන්නේ ඒ පොත වෙන්නේදී මම මේ පොතේ මාතෘකාවක් මුකුත් නැහැ. මේ ඒ ටික ෆොටෝ ටිකක් දාන්න පුළුවන්ද ඔය පන්ති කාමරවල ඔව් මම ඒකේ හැමම දාන්නම්. කාර්යභාරය කියලා. ඒකේ තියෙන දෘෂ්ටි උනතාවයෙන් යුත් සිසුන් සම්බන්ධයෙන් ගුරු කාර්යභාරය. එහෙම කියලා තියෙන මම ඒකට මේක ෆොටෝ එකක් දාන්නම් මිස් ගෲප් එකට. ඒකේ කරුණු ටික නැවත කෙටියෙන් චූට්ටක් ආය අපිට ඔළුවට දාලා දෙන්න මේ දෘෂ්ටි විශේෂඥයෙකුට යොමු කරලා හරි දෘෂ්ටි විශේෂඥයෙකුට ළමයාව යොමු කරලා දෘෂ්ටි උනතාවයයි බාහිර පෙනුමේ උනතාවයයි පිළිබඳව පැහැදිලි විනිශ්චයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පන්තියේ තියෙන ඉගෙනුම් ආධාරකත් ගුරුවරයාත් පහසුවෙන් පෙනෙන තැනක යාලා වාඩි කරන්න පුළුවන්. ඊට පස්සේ පන්තියේ ජනේලෙන් ගලා එන හිරු රැස් මුහුණ මතට කෙලින්ම පතිත නොවන ආකාරයට ආසන මෙවැනි සිසුන් සඳහා පිළියෙල කර දිය යුතුයි. දෘශ්‍යාබාධිත සිසුන්ගේ මේස මතට මනා ආලෝකයක් ලැබෙන ලෙස පන්ති කාමරය සකස් කිරීම අවශ්‍ය වේ. ඔවුන් සතු පෙනීමේ උපකරණ ඇතම් ඒවා ක්‍රමානුකූලව පාවිච්චි කරන්නේද යන්න සොයා බැලිය යුතුයි. ඒ කියන්නේ ඇස් කණ්ණාඩි වගේ තියෙනවා නම් ඒවා දානවාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ නියම කරන ලද දිනයන්හි තම වෛද්‍යවරයා මුණ ගැසී අඛණ්ඩ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ළමයාට අනුබල දිය යුතුයි. ඌන දෘෂ්ටික සිසුන් සඳහා ඉගැන්වීම් පත්‍රිකා ලොකු පැහැදිලි අකුරින් පිළියෙල කර ගැනීම. මෙම සිසුන්ට නිවසේදී නිම කිරීම සඳහා පැවැදෙන අභ්‍යාස හැකිතරම් අඩු කිරීම. ඉගෙනුම් මාධ්‍යයක් ලෙස දැස් පමණක් යොදා ගැනීමෙන් ඌන දෘෂ්ටික ළමයින්ගේ දැස් අධික ලෙස වෙහෙසට පත්වීමට ඉඩ ඇත. එහෙයින් ගුවන් විදුලි වැඩසටහන් සාකච්ඡා පටිගත කරන ලද වැඩසටහන් සහ අනෙකුත් ශ්‍රවණ මාධ්‍යයන් භාවිත කිරීමෙන් මෙම සිසුන්ට සහනයක් පැලසීම. පන්තියේ සිසුන් අතරින් කැමැත්තෙන් ඉදිරිපත් වන සිසුවෙකු හෝ සිසුන් කිහිප දෙනෙකු තෝරාගෙන ඔවුන් ලවා ඌන දෘෂ්ටික සිසුන්ට සටහන් හෝ වෙනත් පොත්වලින් අමතර කරුණු කියවීමටද සැලැසීම. උපහාසය සමච්චලය වැනි දේ සිදු නොවන ලෙසට විශේෂයෙන් වග බලා ගැනීම. පන්තියේ සිටින සාමාන්‍ය සිසුන් සමග කණ්ඩායම් කරමින් සහයෝගී ඉගෙනුම් වාතාවරණයක් තුළින් සෙසු ළමයින්ගේ සංවේදීතාව ලබා ගනිමින් ඉගෙනුම් ගැනීමට මංපෙත් සකස් කර දිය හැකිය. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ සර්. කරුණු ටිකක් ආවනේ. එතන හොඳයි මේ කරුණු ටික ඔක්කොම ඒකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. 14ක් වගේ 13ක් 12ක් වගේ කාරණා තියෙනවා. මම ඒක ගෲප් එකට දාන්නම්. ඒක හොඳයි. එහෙනම් මේ ඒ ටික අපි ඒ අද්දට එතනින් නවත්තමු. අපි ඉතුරු හතර හෙට සාකච්ඡා කරමු. ඉතුරු ප්‍රශ්න හතර. මම හිතන්නේ ඔය හතර හැමෝටම දැන් පැහැදිලි වෙන්න උත්තරයක් ගලප ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මැඩම් දැන් කියේ හතරේ දෙකටද කිව්වා? හතරේ දෙකට හමුදුරනේ. හරි. මට සිග්නල් ටිකක් මදි වුණා. වැස්ස මෙහෙ. ඒකයි. මේ හාමුදුරනේ ගෲප් එකට ඒ ටික දාන්න. හා මැඩම් අපිට බලා ගන්න පුළුවන්. එතකොට ලියා ගන්න පුළුවන් නේ. එහෙනම් මේ අපි පළවෙනි දවසේ රෙකෝඩින් එක තියෙද්දි දන්නේ නැහැ නේද? අනේ රෙකෝඩින් එක තියෙනවා සර් ලැප් එකේ තියෙනවා. ඒක අර මේ මගේ ෆෝන් එකෙන් අපිට රෙකෝඩින් දෙන්නේ නැහැ නේ Zoom session වලදී. ඒතර ඒක මම වෙන කෙනෙක් මෙට දාලා තමයි රෙකෝඩ් කරගත්තේ. රණිත ලියනගේ තමයි ඒක රෙකෝඩ් කරන්නේ. ඒතර එයාගෙන් මට ගන්න විදිහක් නැහැ. ඒ ප්‍රශ්න අපිට ඉදිරියට යනකොට ආයෙ රිපීට් වෙලා තියෙනවා එහෙම්මම. ඒ හින්දා මේ සර්ට් එක අහු වෙනවා මේ අවුලක් වෙන්නේ නැහැ. දැන් අද ඒක කොහොම හරි ඒක දාන්න උත්සාහ කරන්නම්කෝ. ඔව්. ඊයේ ප්‍රශ්නයක් අද එහෙමම ආවනේ. හරි. මේ කීවෙනි සෙෂන් එකද ඔයගලන්ගේ මේ ගෲප් එකේ? අපි 10 දැන්. දෙවෙනි එක. අද තමයි අපි ජොයින් වෙන්නේ. අපිට මේ රෙකෝඩින්ග්ස් පොඩ්ඩක් අපිට අපි අද තුන්වෙනි දවසේ. ඒ කියන්නේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්න හතර තමයි සාකච්ඡා කරේ තුන්වෙනි දවසේ. හෙට අපි සාකච්ඡා කරන්නේ 2008 පේපර් එකේ දෙවෙනි කොටසේ 5 ඉඳන් 8 වෙනකම් ප්‍රශ්න ටික. 5 6 7 8 කියන ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නේ. 2009 පේපර් එක ඉවර කරලා තියෙන්නේ.
ඒකේ නම්මයක් හරි තියෙනවා. මැඩම්. නමයක් තියෙනවා. මෙහෙමයි හමුදුරනේ. වැඩේ සාර්ථකයි. අද ගොඩක් 50 ගාණක් හිටියා හොඳේ. එහෙනම් හොඳයි හමුදුරනේ. අද 50 ගාණක් හිටියා. වැඩේ සාර්ථකයි. අපි කරගෙන යමු. ජනකසරට නිතරම සම්බන්ධ වෙන්න කියමු. හරි අපේ හාමුදුරනේ. අනේ මේ අපේ හාමුදුරනේ මේකයි පාඩම් කරනවට වැඩිය මේක ඔලුවට වැටෙනවා. දැන් මෙහෙමයි වැඩි. මේක කෙරුවට වැඩක් නැහැ අපේ හාමුදුරනේ. මේකේ නියම ක්‍රමේ තමයි අද හවසට හැන්දෑවේ නිදා ගන්න කලින් ඔය එක චූට්ටක් අරගෙන ඔලුවට දාගන්න කරගන්න. දාගන්න. ඒක හරි. දුන්න මොකුත් ඕනේ නැහැ. මේ පේපර් අපි මේ පහුගිය අවුරුද්ද වෙනකන් කරොත් එහෙම අපේ හාමුදුරනේ අපේ බැජ් එකේ ප්‍රතිඵල හිතා ගන්න බැරි වෙයි. ඒක හරි. නැවත සැරයක් බලන්න ඕන. මේ කරනකොට එහෙනම් කොරෝනා ටීම් එකේ නේද රෙකෝඩ් එකක් තියමු මේ පාර. අනිවාර්යෙන්ම කරන්න නම් පුළුවන්. ඉතින් ඒක එහෙමයි හමුදුරනේ. මම අවශ්‍ය පොල්ලක් ගන්න සාකච්ඡා කරද්දී කියලා. හරි හමුදුරනේ එහෙමයි. අපි මේ 2009 පටන් ගත්තේ 2008 තියනවලු ආය නිර්දේශයට IT කියලා. අපි දැන් අද 2008 එකක් ආපස්සට ආවා. 2008 2009 ඉවරයි. 2008 මුල ප්‍රශ්න 4 අද කොටේ. නැතුව ඉන්න හැදුවේ. ඒක පේපර් සාකච්ඡා කරලා ඉවර වෙනකන්. දැන් යන්න නැද්ද? හරි අපි එහෙනම් මේ ඒතර 2009 සාකච්ඡා කරලා ඉවරයි නේද සර්? නෑ 2008 ඉවර නෑ තාම. 2008 තමයි අවසන් වෙන්නේ. මෙහෙමයි උත්තර ලියන්න බැයි නම් ඉස්ලාම් මේ ටිකක් පොත පැයකට කලින් පොත බලා ගන්නකො ඒ අදාළ ටික. එතකොට ඇති. දැන් එතකොට මේ ඊට පස්සේ හවස ඔක කියවනකොට ඔයාලගේ ඔළුවට නිකම්ම තොරතුරු ටික ගිහිල්ලා ඉවරයි. හරි එහෙනම් අපි